එදා අපි කළා ක්ලාස් එකේදී විවිධ වර්ගයේ ණයවර ලිපි ඒ යටතේ අපි කරපු යම් යම් ණයවර ලිපි දැන් අපි ආපහු මතක් කරලා බලමු. කියන්න බලන්න මොනවද කරපු දේවල් කියලා. පළවෙනි එකක් විවිධ වර්ගයේ ණයවර ලිපි යටතේ මොනවද අපි කළ එක? අපි පිවිතුරු ණයවර ලිපි කළා වෙන තව ඒ වගේ දැන් මතක් කරන්න. ඔයගොල්ලෝ කතා කරන්න ඕන මම කියලා තියෙනවා. සමීපස්ත ණයවර ලිපි. ඉච්චරම ඇහෙන්නේ නෑ. සමීපස්ත ණයවර. උපස්ත හෝ සමීපස්ත ණයවර ලිපි කළා ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්. ඊගාවට ඉංග්‍රීසියෙන් අර කමන්නේ කියන්නකෝ. ඉංග්‍රීසි වචන නම් පැහැදිලිව ඇහෙනවා. තව මොකක්ද අපි කළේ? අපි රෙඩ් ක්ලොත් සේව කළා හතුවගන්ති. තව ග්‍රීන් ක්ලොත් එවර්ග්‍රීන්. තව ඊට පස්සේ තව මොනවද කළේ? චක්‍රීය ණයවර. මොනවද පුතේ? චක්‍රීය ණයවර. චක්‍රීය ණයවර ලිපි. ඒ කියන්නේ රිවෝල්විං ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්. ඊට පස්සේ අපි කළා transferable letter of credit. ඒ කියන්නේ පැවරිය හැකි ණයවර ලිපි. ඊට පස්සේ ඒක අපි ඉවර කරලා දැම්මා. ඉතින්දී මම කිව්වා UCP 600 එකේ ආටිකල් 38 එක ඉතාමත්ම වැදගත් පැවරිය හැකි ණයවර ලිපි. ඒ යටතේ මම කිව්වා 38A 38B ඒ වගේම 38C 38D 38E G H J අන්නේ ආටිකල්ස් මේ සබ් ආටිකල්ස් ටික හොඳට කියවන්න. කියවලා පුළුවන් තරම් අවබෝධයක් ලබා ගන්න කියලා. මොකද මේ ඇත්තටම පැවරිය හැකි ණයවර ලිපි කියන්නේ ඔයගොල්ලෝ පාස් පේපර්ස් බැලුවොත් ඔයගන්න පේනවා මොනවා හරි විදිහට ටච් කරලා හැම අවුරුද්දකම ක්වෙස්චන් එකක් එනවා. බොහෝ වෙලාවලට ලකුණු 10ක් 15ක් හොයාගන්න පුළුවන් ක්වෙස්චන් එකක්. ඉතින් ඒ කියන්නේ ඒ ක්වෙස්චන් එක අපිට අතාරින්න බෑ. ඉතින් මේකට හොඳම හෑන්ඩ් අවුට් එක තමයි ඔයගලන්ට දීලා තියෙන්නේ UCP 600 එකේ ආටිකල් 38 එක. ආටිකල් 38 එකේ සම්පූර්ණයක විස්තර තියෙනවා. ඔයගලන්ගේ කරුණාකරලා ඔයගලන්ගේ මයික්ස් මියුට් කරගන්න. මම විතරක් කතා කරලා ඔයගොල්ලෝ කතා නොකර හිටියොත් ලේසි. නැත්තම් මේ දුර පුතාලා කතා කරද්දී අනිත් අයටත් ඇහෙනවා. එතකොට ඒගොල්ලන්ට අනිත් අයට කරදරයක් වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ මයික්ස් මියුට් කරගන්න. හැබැයි මයික් මියුට් කරගන්නවා කියන්නේ විශේෂයෙන්ම මම ඒගොල්ලන් ඉල්ලා හිටින්නේ කටවල් මියුට් කරගන්නවා නෙමෙයි යා. කටවල් දාගන්න ඇරලා තියන්න ඕන. මේ පෑ දෙකම කටවල් ටික ඇරලා තියන්න ඕන. කතා කරනකොට විතරක් අන්මියුට් කරලා කතා කරන්න. නැත්තම් ඒක මියුට් කරලා තියාගන්න. ඒක හොඳටම හොඳයි. මේ COVID-19 හින්දා තමයි අපිට මේ සිස්ටම් එක මේ virtual classes වල කරන්නේ. අනිත් පැත්තෙන් බලනකොට COVID-19 වල තියෙන යහපත් දේවලුත් ගොඩක් ඒවා අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා. මේකත් එක හොඳ දෙයක්. ගෙදර දුන්නත් වැඩිය හස්බන්ඩ් එක්ක වයිෆ් එක්ක උනත් වැඩිය කතා කරන්නේ නැතුව මියුට් කරගෙන ඉඳලා සරෙන් අන්මියුට් කළාම ඇති. දෙකටම දාගෙන ගියාම නේ ප්‍රශ්නේ ඉන්නේ. ඒකම තමයි මෙතනත් වෙන්නේ. හරි. දැන් නම් වෙන්නේ අර ඔයගොල්ලෝ කතා කරනකොට අපිට ඩිස්ටර්බ් වෙනවා. Right. Now you also relax. Now you can talk. Now you can talk to your children, kids. එහෙම නැත්නම් සර්වන්ට් එකේ දැන් දවල්ට යන්න ඕනේ මොනවද කියලා ඒක ඔක්කොම දැන් දෙන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස්. මොකද මට ඇහෙන්නෙත් නෑ කාටවත් ඇහෙන්නෙත් නෑ. පාඩමට අවධානය යොමු කරන් ඉන්න. හැබැයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අන්මියුට් කරලා. රයිට්. දැන් එතකොට මම ඔයගන්ට කිව්වා ආටිකල් 38 එක කියවන්නේ කියලා. මම හිතනවා ඔයගොල්ලෝ කියවගෙන එන්න ඇති කියලා. රයිට්. ආටිකල් 38 එකේ තේරෙන්නේ නැති ආටිකල්ස් මොනවා හරි තියෙනවද? ඔන්න දැන් අන්මියුට් කරගන්න. දැන් අන්මියුට් කරගෙන
දැන් මට කතා කරන්න. තේරෙන්නේ නැති සබ් ආටිකල්ස් තියෙනවද? ඔයගොල්ලෝ කියවලා ඇති හින්දා. එතකොට අපි දැන් ඒව කතා කරමු. මේව නැත්තම් මම ආපහු තේරුම් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න ඇති. බලලා දැන් තේරෙන්නේ නැති සබ් ආටිකල්ස් තියෙනවා නම් මට කියන්න. ඒතර මම දැන් කතා කරන්නේ. මම තප්පර 30ක් දෙන්න. ඔයගොල්ලෝ මතක් කරන්න, මතක් කරලා මට කියන්න. එහෙම නැත්නම් මට ඊගා පාඩමට යන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැද්ද? බොහොම හොඳයි. හොඳටම හොඳයි. හැබැයි මට උනත් තාමත් මේ ආටිකල් 38 එකේ ගැටලු තැන් තියෙනවා. දැන් ඔයගලන්ට ඉතින් එක්කෝ හොඳටම තේරිලා එක්කෝම කිසිම ගෙහෙමක් තේරිලා නැහැ. දෙකෙන් එකක්. මේක ඔයගොල්ලෝ කියන්නේ නැහනේ. හොඳටම තේරුණා නම් මට කියන්න ඕනේ නැහැ. තේරුන්නේ නැත්නම් විතරයි මට කියන්න ඕනේ මේ සබ් ආටිකල් මේක තේරෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නොවෙනවා නම් මම හිතා ගන්නවා දොර භාගයට වැහිලා නම් දොර භාගයට ඇරිලායි කියලා ඒ න්‍යාය අනුව ඕගලන්ට මේ ආටිකල් 38 උදේටම තේරිලා කියලා මම හිතා ගන්නවා. රයිට්? හරි. බොහොම ස්තුතියි අපි ටයිම් එක මැනේජ් කරලා යනකොට. හැබැයි එක්සෑම් එකට ආවම ලියන්න. හරි. එතකොට තේරෙන්නේ නැත්නම් too late. මොකද මම chances දීලා තියෙනවා. right. දැන් අපි බලමු අවසාන ණයවර ක්‍රමේ back to back LC එකක්. පසුපස ණයවර ලිපි. back to back LC. right? back to back. back to back කියලා කියන්නේ එක ණයවරයක් පසුපස තව ණයවරයක් වෙනවා. එක ණයවරයක් පසුපස තව ණයවරයක් එන එකට තමයි අපි කියන්නේ back to back LC එකක් කියලා. දැන් transferable letter of credit එකේදී ඒ කියන්නේ පැවරිය හැකි ණයවරයක තියෙන විශේෂිතම දේ තමයි ඒක පවරන්නේ එකම ණයවරය තමයි අපි තවත් කට්ටියට පවරන්නේ. එකම ණයවරය. ණයවර ලිපි දෙකක් නෙමෙයි. නමුත් මෙතන වෙන්නේ ණයවර ලිපි දෙකක්. ඒතර පළවෙනි ණයවර ලිපිය අපි තියාගන්නවා සුරැකුමකට. අපි පළවෙනි ණයවර ලිපිය සුරැකුමකට තියාගෙන ඊට පස්සේ ඒකට බේස් වෙලා අපි දෙවෙනි ණයවර ලිපිය නිකුත් කරනවා. හරි. ඔයගොල්ලන්ට පේනවද දැන් ස්ක්‍රීන් එකේ පේනවද මේ හෑන්ඩ් අවුට් එක? ඔව් සර්. very good. හරි. ඒතර මුල් ණයවර ලිපිය සුරැකුමකට තියාගෙන අතරමැදියා විසින් ඊට වඩා අඩු අගයකට දෙවෙනි ණයවර ලිපිය නිකුත් කරලා අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ සපයනවා. එහෙනම් මේ දෙකේම වෙන්නේ එකම විදිය. අතරමැදියෙක් ඉන්නවා. මේ දෙකේම අතරමැදියෙක් ඉන්නවා. ඒ අතරමැදියා තමයි මේ ඩීල් එක දාන්නේ. හැබැයි එයානේ මේ නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කරන්නේ අර දෙවෙනි ප්‍රතිලාභය. second beneficiary තමයි නිෂ්පාදනය කරලා භාණ්ඩ ටික එක්ස්පෝර්ට් කරන්නේ. නමුත් අර මැද එක්කෙනා තමයි ඩීල් එක දාගෙන තියෙන්නේ. මේ වගේ දේවල් හරි common. හැබැයි transferable letter of credit එකක් වගේ පසුපේ පැවැදිය හැකි ණයවර ලිපියක් වගේ common නෑ. මොකද අපි හරීම පරිස්සම්
මේක කරන්න. මේක හරිය ඩේන්ජරස් බෙල්ල කඩලා යන වැඩක්. හැබැයි ගොඩාක් රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා RMsලා මේකට අපිට සජෙස්ට් කරනවා. ට්‍රේඩ් එකේ ඉන්නකොට අපි ට්‍රේඩ් මැනේජර්ස්ලාට අපිට තියෙන ලොකුම කරදරේ තමයි RMsලාගෙන් අපෙන් කෙලින්ම අහනවා සබ් මේ බැක් ටු බැක් රේට් එකකින් මේක කරන්න. මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න. මොකද හේතුව ඔයගොල්ලෝ දන්නවා හොඳටම LC එකක් අරිද්දී බැංකුවක් ඉල්ලනවා සිකියුරිටි. LC එකක් අරිද්දී බැංකුවක් සිකියුරිටි ඉල්ලනවා. ඒකට හේතුව LC එකක් අරනවා කියන්නේ the bank is giving an irrevocable undertaking. Mind you the name irrevocable undertaking. වෙනස් කළ නොහැකි. හොඳේසි රහිත අපි පොරොන්දුවක් දෙනවා. මොනකද මේ පොරොන්දුව? ණයවරේ මේ තියෙන කොන්දේසි සපුරා ලන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ලියවිලි තියෙනවා නම් මම ගෙවන බවට බැංකුව ගෙවන බවට. ඉතින් එහෙම තිබ්බොත් කස්ටමර් ගෙව්වත් නැතත් ඉම්පෝර්ටර් ගෙව්වත් නැතත් බැංකුවට ගෙවන්න වෙනවා. බැංකුවට ගෙවන්න වෙනවා නම් බැංකුවට ගෙවනකොට පරි වෙලාවත් අර කස්ටමර් ගෙව්වේ නැත්තම් අපි කොහෙන්ද ගෙවන්නේ? බැංකුවේ සල්ලි වලින් ගෙවන්න ඕන. ඉතින් එහෙම ගෙවන්න ගියා නම් දවස් දෙකකින් බැංකුව ඇහෙනවා. කස්ටමර් කෙනෙක් ගෙවන්න බෑ කියලා බැංකුව ගෙවනවා. ඉතින් එතනින් එහාට කස්ටමර් පැත්ත පළාතක නෑ. එහෙම නෑ. ඉතින් ඒකින්ද තමයි අපි LC එකක් අරද්දී සිකියුරිටි එකක් තියාගන්නේ. මේකත් LCs දෙකක් දෙවෙනි LC එක අරින්නේ සිකියුරිටි එකක් තියාගෙන. මොකද්ද සිකියුරිටි එක? අර මගේ අතර මෙදියට ලැබිලා තියෙන මේ එක්ස්පෝර්ට් LC එක. ඒ LC එක සිකියුරිටි තියාගෙන අපි තව LC එකක් අරිනවා. අවසාන ප්‍රතිලාභියාට දෙවන ප්‍රතිලාභියාට මේ බාණ්ඩ ටික එයාගෙන් පර්චේස් කරන්න. හරි? අන්න ඒකයි මේකෙන්දී වෙන්නේ. අපි මේක ඇන්දොත් එහෙම මේකේ ඉන්න මේ ඉම්පෝර්ටර් මෙයා LC එක අරිනවා. මේ ෆස්ට් LC. එනත් අපි කියන මාස්ටර් LC කියලා. අපි කියන මාස්ටර් LC කියලා. ඒක ඇරිනම එතකොට මෙයාට මේ මිඩල් මෑන් එයාට ලැබෙනවා මාස්ටර් LC එක. මෙයා මේක එයාගේ බැංකුවට ගෙනවා මේක මට සිකියුරිටි තියාගෙන තව LC එකක් අරින්න සෙකන්ඩ් බෙනිෆිෂරි. මේ LC එකේ වටිනාකම US ඩොලර්ස් ලක්ෂයක්. මේ මිඩල් මෑන්ට අපි අරිනවා US ඩොලර්ස් ලක්ෂයක්. මිඩල් මෑන් මේ අවශ්‍ය දේවල් ඔක්කොම අර පැවලියක ණයවරේ වගේම මෙයාට කියනවා මේ ටික ඔක්කොම මට දෙන්න 80000කට. US ඩොලර්ස් 80000කට. එතකොට මෙයා බාණ්ඩ ටික මෙහාට එවනවා. එවලා ඩොකියුමන්ට්ස් ටික බැංකුවට එවනවා. බැංකුවට එවලා මෙයාගෙන් සල්ලි ගෙවනවා. හරි? අර වගේම තමයි මේකත් එන්නේ. පළමු ණයවරය ප්‍රධාන ණයවරය ලෙසද දෙවන පසුපස ණයවරය ලෙසද නම් කෙරේ. right? ණයවරයක් පවරනවාට වඩා පසුපස ණයවරය නිකුත් කිරීම අවදානම් සහිතයි. පසුපස ණයවරය නිකුත් කිරීමට පෙර ප්‍රධාන ණයවරය යටතේ බාණ්ඩ අපනයන බාණ්ඩ සැකසීම අපනයන කරුගේ හැකියාව තක්සේරු කරන්න ඕන. මේ ඔක්කොම ප්‍රශ්න ගොඩක් තියෙන වැඩක් තමයි, ප්‍රශ්න වැඩක් තියෙන තැනක් තමයි මෙතන අපි ගිහිල්ලා ඉර වෙන්නේ. හරි? දැන් අපි මේකට වඩා ලේසි වෙන විදිහකට
මම අයිසක් එක්ස්ප්ලেইন කරලා දෙන්නම් මේකේ සම්පූර්ණයෙන්ම අර තවරි හැකි ණයවර වලට ලියාගත්තා වගේම මේකත් ඔයගොල්ලෝ ලියා ගන්න මේ අඳ ගන්න බලන්න කොහොමද කියලා. දැන් අපි මෙතන බලමු මෙතන ඉන්නවා ඉම්පෝර්ටර් මාත් එක්ක බඳ ගන්න නැත්නම් මේක හරි අමාරුයි මේ ට්‍රාන්ස්ෆර් LC එක වගේ තමයි. මෙතන මිඩල්මෑන් මේක අපි දුක ෆස්ට් බෙනිෆිෂරි කියලා first beneficiary කියලා. මෙතන second beneficiary. second beneficiary. ඊගොල්ලෝ කියනවා. හරි. දැන් එතකොට අපි දැන් middleman එක තමයි මේ LC එක කරගන්න ඕනේ second beneficiary ගෙන් බඩු ටික ගන්න. බඩු ටික අරගෙන එයා second beneficiary ට කියනවා මේ බඩු ටික කෙලින්ම යවන්න මේ අහවල ඉම්පෝර්ටර්. රයිට්. හැබැයි මෙයා තමයි ડોකියුමන්ට්ස් එක හදලා දෙන්නේ. අර ට්‍රාන්ස්ෆර් LC එක වගේමයි. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. අතන තිබුණේ LC එකයි මෙතන LC දෙකයි. දැන් ඉම්පෝර්ටර් ගේ බැංක් එකේ තියෙන ඉෂුයින් බැංක් එක. මේක ඉෂුයින් බැංක් එකේ නිකුත් කරන බැංකුව. මේකක් තියෙනවා මෙයාගේ මේකත් ඉෂුයින් බැංක් එකක්. මේකත් ඉෂුයින් බැංක් number 2. ඉෂුයින් බැංක් number 2. මේක second beneficiary බැංකුව advising බැංක් එක. advising bank of second advising bank. Second advising bank. Right? Then එතකොට මෙයා import LC application එකක් අරන් එනවා මෙතෙන්ට. LC application ඇවිල්ලා issuing bank එකට කියනවා මට LC එකක් අරින්න කියලා. මට LC එකක් අරින්න කියලා කිව්වම අපි තුමේ මේකේ වටිනාකම US ඩොලර්ස් ලක්ෂයක් කියලා. US ඩොලර්ස් ලක්ෂයකට මෙයා LC එකක් කරනවා. ඇරලා මෙයාට ඇඩ්වයිස් කරනවා issuing bank number 2 එකට ඇඩ්වයිස් කරනවා ඊයේ LC එක වටිනාකම වෙන්නේ US ඩොලර්ස් ලක්ෂයක LC එක. අපි තුම ඔරලෝසු හරි මොන හරි ගන්න. දැන් මෙයා ඔරලෝසු හදන්නේ මෙයා. right? එතකොට දැන් මේක ගොඩක් වෙලාට ඉන්න ඔරලෝසු ගන්න අපි සීනි කියලා ගමු. මට උදාහරණ දෙන්න පුළුවන් කෙලින්ම අපිට වෙච්ච දේවල්. සීනි ලංකාවේ ගොඩක් වෙලාට ලංකාවේ ඉන්න ඉම්පෝර්ටර්ස්ලා LC අරිනවා සීනි ඉම්පෝර්ට් කරන්න. ඒගොල්ලෝ අරින්නේ ඒගොල්ලන්ගේ මේ මිඩල්මෑන් එයා තමයි මැද ඉන්නේ බ්‍රෝකර් ඒජන්ට් එයාට තමයි අරින්නේ. එයා ඉන්නේ ඩුබායි වල. ඒතර මේ LC එක අරිනවා ඩුබායි වල. ඊට ඩුබායි වල බැංක් එක මේ LC එක අපේට තියාගෙන මේක සුරකුමකට තියාගෙන තම අලුතෙන් LC එකක් අරිනවා මේ සෙකන්ඩ් බෙනිෆිෂරි ඉන්නේ බ්‍රසීල් වල. බ්‍රසීලිය තමයි සීනි නිෂ්පාදනය කරන්නේ. ඒතර බ්‍රසීල් වල ඉඳන් කෙලිම sugar ටික එවනවා ඉම්පෝර්ට් එකට. හැබැයි ડોකියුමන්ට්ස් ටික ඩුබායි වල තියෙන බැංක් වලට එවනවා සල්ලි දාලා. හරි? අර වගේම තමයි යන්නේ. දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. ඒතර issuing bank number 2 එකට ඇඩ්වයිස් කළා. ඒතර අපි ඇඩ්වයිස් කරනවා මෙයාට number 3 right? Advise LC to the middleman US dollars ලක්ෂය. US dollars ලක්ෂයක මේ LC එක ඇරියාම නමුත් මෙයා සප්ලයි කරන්නේ නැහැ. මෙයා කරන්නේ මේක එයාගේ බැංකුවට කියනවා මේ issuing bank number 2 එකට කියනවා මේක අපේට තියාගෙන මට රුතු පාටක් thank you
මේදී මේ හැම ක්ලාස් එකකටම මම ඉගෙන ගන්නවා. මම කරන්නේ උදේ ලියවෙනව ගන්න. නැත්නම් ඒක පේන්නේ නැහැ. මේක තමයි මේ මතු ලියුම පේන්නේ නැහැ ඒක දැන් අයින් කරනවා. ඔව්. එන්න මේවා අඳින්න බෑ මට. LCs දෙකක් අඳිනවනේ මෙතන. බරබර. එතකොට මෙතන අපි ඇඩ්වයිස් කරනවා LC එක ඇඩ්වයිස් කරලා US dollars ලක්ෂයකට ඇඩ්වයිස් කරනවා. එලහම අපි දැන් මෙයා කියනවා මෙයාගේ බැංකුවට ගිහලා කියනවා අනේ මට LC එකක් අරින්න ඕන මේ අපි හිතමු අපි නම්බර දෙමු. නම් කියමු මෙයාට. මේ නම Mr. C කියලා මේක Mr. B කියලා ගන්නකො. මේක Mr. A කියලා ගන්නකො. අපිට ඕන දැන් B ගේ බැංකුව ගිහිල්ලා එයාගේ බැංකුවට කියනවා මේ sorry B ගිහිල්ලා එයාගේ බැංකුවට කියනවා මට මේ LC එකක් අරින්න ඕන. C ට sugar යවන්න ලංකාවට. දැන් එතකොට කිව්වම ඒකේ වටිනාකම ඩොලර් 80000කට. US dollars 80000කට. US dollars 80000කට LC එකක් අරින්න ඕනේ කියලා කියනවා. හරි. එතන US dollars 80000කට LC එකක් අරින්න පුළුවම අපි මේක අපේට තියාගෙන මේක ඇරියා US dollars 80000යි මේක ඇඩ්වයිස් කරනවා. දැන් මෙයා කරන්නේ මේක ඇඩ්වයිස් කරනවා මේ බෙනිෆිෂරි. මේක මේක 4 6 advice LC to see right in higher ඊට පස්සේ LC එකේ හැටියට බලලා second beneficiary මේ බාණ්ඩ ship කරනවා අද ship කරලා දාලා මේ documents ටික ඒ අදාළ documents ටික අට advising bank එකට දෙනවා. advising bank එකට දුන්නාම advising bank එකේ මේ වගේ වෙලාවෙදී දැන් මේක හොඳ security එකක් නෙමෙයි. මට නම් ඔක piece of paper A4 paper එක නිකන් print වෙච්ච කොට කැල්ලක් විතරයි. කිසිම security එකක් නැහැ. මොකද මෙයා බැරි වෙලාවත් fulfill කළේ නැත්නම් මෙයාට සල්ලි හම් වෙන්නේ නැහැ. මේක හොඳටම දන්නවා. ඉතින් අපි එතකොට මේ බාණ්ඩ ship කළා documents ටික දුන්නා. මේ documents ටික අපි එවනවා මෙතන. මේ documents ටික අපි මෙතනට එවනවා. right එවුවාම අර ගිය පාර වගේමයි මෙයාට ඉන්ෆෝම් කළාම මෙයා මේ 80000 ඉන්වොයිස් එක අයින් කරලා ඉන්වොයිස් එක මාරු කරලා අනිත් ડોකියුමන්ට්ස් වලත් එක්ක මේ ડોකියුමන්ට්ස් ටික යවනවා 10 ડોකියුමන්ට්ස් ටික යවනවා ඉෂුම් බැංක් එකට යනවා ක්ලේම් කරනවා සල්ලි හරි එතන මෙයාට අපි kalau party nanti nanti, ini ada apa? Ini pasti, apa yang ada dulu na dokumen itu, kalau dokumen itu diilah, ini pasti, ya salih ya no, payment itu no, tu lah. ඊගාට ඒ පේමන්ට් එක අපි මෙහෙට යනවා 13. යවුවාම දැන් මේ පේමන්ට් එක කීයද ලැබෙන්නේ? US dollars කීයද? මේ යන පේමන්ට් එක US dollars කීයක් වෙන්න ඕනද? අපි මේ charges ඒවා
අඩුපාඩු ඒවා අතහැරලා නිකන් රෆ්ලි 80000ද 1,10,000ද 90,000ද ලක්ෂයක්ද charges ගන්න නැහැ කියලා අපි හිතුවොත් ලක්ෂයක්. කියදන්නේ ආ ලක්ෂයක්. ලක්ෂයක් very good ලක්ෂයක් වෙනවා හරිද මේ යන පේමන්ට් එක ලක්ෂයක් වෙනවා ලක්ෂයක පේමන්ට් එක ආවම අපි මෙයාට ලක්ෂය ආවයි කියලා කිව්වම එයා එනම් කියනවා හරි එහෙනම් ඔයා මේ second advising bank එකට 80000ක් යවන්න US dollars 80000ක් යවන්න යවලා මෙයා ගෙවනවා මෙයාට පේමන්ට් එක කරනවා right දැන් එතන වටේ ඔක්කොම හරි හැබැයි එකම දේ තියෙන්නේ මේ රතු පාටින් ඉන්නේ සෙකන්ඩ් එක ඒක සෙකන්ඩ් එක අරින්නේ මේකේ තියෙන ස්ට්‍රෙන්ත් එක උඩ ඉතින් මට නම් ඒක එච්චරම ෂුවර් දෙයක් නෙවෙයි මෙන්න මේ LC එකට අපි කියනවා මාස්ටර් LC කියලා මාස්ටර් LC කියලා කියනවා මේ මෙතන එහා පැත්තේ LC එකට අපි කියනවා baby LC කියලා පොඩි එකක් ලොකු එකලාගේ තමයි මේ අර ලොකු එක්කෙනා මෙයා පොඩි එක්කෙනා මෙයා ලක්ෂයකට මෙයා 80000කට right දැන් ඒතර ඔන්න ඔහොම තමයි මේකේ ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වෙන්නේ හැබැයි මෙතන තියෙන ලොකුම අවදානම තමයි මේ LC එක අරින්න වෙන්නේ මේ LC එක ඩිපෙන්ඩ් කරගෙන මට නම් මං කලිනුත් කිව්වා මේක කිසිම හොඳ සුරකමක් නෙමෙයි මොකද මෙයා හරියට මේ ડોකියුමන්ට් එක යවුවේ නැත්නම් මෙයා හරියට කලියලා කරලා මේ ડોකියුමන්ට් මෙයාට ආවේ නැත්නම් මෙයාට මේකට යවන්නත් බෑ ඒතකොට සල්ලි ලැබෙන්නේ නැහැ ඒතකොට මෙයාට සල්ලි ලැබෙන්නේ නැත්නම් කොහොමද අපි මෙයාට ගෙවන්නේ නමුත් අර මං කිව්වා මේ transferable LC එකකින් අපි කියනවා upon receipt of payment from the first beneficiary issuing bank we will pay you upon receipt of payment by the issuing bank we will pay you කියලා. දැන් ඒ වැඩේ කරන්නත් බෑ. මේක වෙනම LCs දෙකක්. වෙනම LCs දෙකක් නම් two separate LCs නම් මේක independent. එකක් අනෙකට වඩා ස්වාධීනයි. දෙකම ස්වාධීනයි. ස්වාධීන නම් අපිට වෙනවා මේ ස්වාධීන නම් අපිට වෙනවා මේ මෙයා ගෙවුවොත් විතරයි අපි ගෙවන්නේ එහෙම නැත්නම් අපිට මේකට වක්කියමක් නැහැ right තේරුණාද දැන් තේරුණාද තව තේරුම් ගන්න ඕනද right හරි දැන් අපි බලමු දැන් මේකම තමයි මම දීලා තියෙන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න කොහොමද වෙන්නේ කියලා ඊගොඩ පසුපස ණයවර ලිපියේ පසුපස ණය ක්‍රමයේ ඇති අවදානම් හරිද දැන් අවදානම් ගත්තාම දෙවන ණයවර ලිපියේ විවෘත කිරීමේදී ප්‍රධාන ණයවර ලිපියේ ණයවරේ ලියවිලි ලබාගත හැකි ආකාරයට කොන්දේසි අප්ලෝඩ් කළ යුතුයි. දෙවන ණයවර ලිපිය විවෘත කිරීමේදී ප්‍රධාන ණයවර ලිපියේ ලියවිලි ලබාගත හැකි ආකාරයට කොන්දේසි අප්ලෝඩ් කළ යුතුයි. නොයසේ නම් පළමු ණයවර ලිපිය යටතේ ගනුදෙනු කිරීම හා ගෙවීම් ලබා ගැනීම ඉතා අපහසු වන ඇත. මේ ඉතා අවදානම් සාගත තත්ත්වයකි. පැහැදිලිද නැද්ද?
දෙවෙනි එක මම හිතන්නේ මට හරියට ලේසි වීඩියෝස් වල ඔයගලන්ගේ ඒවා රෙකෝඩ් කරලා දැම්මත් ඒත් ඉවරයි නේ. ඔබත් කතා කරන්නේ නැහැ නේ. අතරමැදියාගේ බැංකුවට පසුපස ණයවරයට ඒකන ලැබීම ප්‍රමාද වුවහොත් සමහර විට ප්‍රධාන ණයවරය යටතේ ගෙවින් ලබා ගැනීම විවිධ හේතුන් නිසා නොහැකි වනු ඇත. විශේෂයෙන්ම දෙවන ණයවරයේ ඉන්වොයිස් සහ විනිමය බිල්පත් ආදේශනය කර යුතු නිසා. පසුපස ණයවරය විවෘත කිරීම සඳහා ප්‍රධාන ණයවරය අවදානම් සහගත සුරුක්කමක් වීම. ඒ මත යැපීම අවදානම්. මේක මත යැපීම හරිම අවදානම්. මේක අවදානම් සහගත සුරුක්කමක්. හොඳ සුරුක්කමක් නෙමෙයි. පැවරිය හැකි ණයවර ලිපියක හා පසුපස ණයවර ලිපිය ඇතුළේ සමාන අසමානකම්. ඒ ගැන බලන්න ඉස්සෙල්ලා මම උගන්න පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. බැක් ටු බැක් එක අපිට ඇත්තටම වෙච්ච දෙයක් මම කලම්බෝල වැඩ කරද්දී මම වැඩ කරන බැංකුව අපේ හිටිය නම කියන්නේ බොහොම ෆේමස් ලංකාවේ නම්බර් 1 sugar importer සීනි ආනයනකරු බොහොම බලවත්. ඒ දවස්වල දැන් නැහැ. දැන් බිස්නස් අවුට් වෙලා. එතකොට එයාගේ තියෙන ඩුබායි වල ඔෆිස් එකක්. එතන මෙයා මේ වගේ සීනි වලට ඩුබායි වලට එක්සිය කරියා. ඒකත් මේ බැංකුවේම ශාඛා බැංකුවකින් ඒක හැන්ඩල් කරලා ඒගොල්ලෝ අලුත් එල්සි එකක් කරියා. අනික අපේට තියාගෙන මෙක්සිකන් ඉන්වැස්ට්මන්ට් බැංක් එක බ්‍රසීල් වල බාණ්ඩ හත්වෙනි එක බාණ්ඩ මෙයා එවනකොට බාණ්ඩ අහු වුණා මුහුදු මංකොල්ලකාරයන්ට අහු වුණාම මේගොල්ලෝ නැවේ තිබුණ බාණ්ඩ ටික මුදට දැම්මා. ඒකට ඔන්න විතරයි නැව අරගෙන ගියා. දැන් මොකද්ද මේ මගේ කස්ටමර් එකේ තත්ත්වය? මගේ කස්ටමර්ගේ තත්ත්වය මොකද්ද? කියන්න බෑ. එයාට සල්ලි දෙන්න පුළුවන්ද මට? එයාට මට සල්ලි දෙන්න පුළුවන්ද? මට සල්ලි දෙන්න දෙයක් නැහැ. මොකද මේ ડોකියුමන්ට්ස් ඔක්කොම මේ ආවත් අපි දන්නවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒතර මම මෙයාට සල්ලි හෙව්වේ නැත්තම් මෙයාටත් බැරි වෙනවා මෙයාට සල්ලි දෙන්න. ඉතින් ඒකින්ද අර කෙලින්ම අපි වෙනම 100% ඉන්ඩිපෙන්ඩන්ට් කියලා දාලා තිබ්බනම් ලොකු ප්‍රශ්නයකට එන්න පුළුවන්. නමුත් එහෙම නැතුව අපි කිව්වොත් එහෙම මේ ડોකියුමන්ට්ස් ආවට පස්සේ කියවනවා හරි මොනවා හරි එකක් එනවා. ඒ වගේ බොහොම තියාරු වෙන විදිහට ආටිකල්ස් දාලා තිබුණොත් එහෙම ෂේප් වෙන්න පුළුවන් ටිකක්. නමුත් ලොකු ප්‍රශ්නයක් මෙතන වෙනවා. ඉතින් ඒකෙන්ද අපි හැමතිස්සෙම හිතා ගන්න ඕන කොහොමද මේක හැලෙ කරන්නේ. ඒකම මේක අපි බාර ගන්නවද? මොකද සුරකමක් වශයෙන් මම නම් බාරගන්නේ නැහැ. ඒකෙන් තමයි මම මගේ ට්‍රේඩ් ෆයිනෑන්ස් ජීවිතේ මම රිවෝල්විංగ్ යුනිවර්සිටීස් අතේ ඇඟිලි ඇදී කියලා බැක් ටු බැක් අතේ කපුලේ දෙකේම ඇඟිලි ගන්නට අපි ඇල්ලලා තියෙනවා. හරි? ඕකේ. ඊගොඩ බලමු පැවරිය හැකි ණයවර සහ පසුපස ණයවර ලිපිය අතර ඇති සමානකම් හා අසමානකම්. මේ දෙකේ කම්පැරිසන් එක බලමු. මොනවාද සිමිලැරිටිස් සමානකම් මොනවාද? සමානකම්. මේ දෙකේම විකුණුම්කරුවෙකු අතරමැදියෙකු ලෙස සම්බන්ධ වෙනවා. මේ දෙකේම මිඩල් මෑන් කෙනෙක් අතරමැදියෙකින් හම්බ වෙනවා විකුණුම්කරු හැටියට. ඔවුන් දෙදෙනාම ලියවිලි ආදේශ කරනවා. ඒක හරිද ඒක? ඒක හරිද? ඔවුන් දෙදෙනාම ලියවිලි ආදේශ කරයි කියන එක හරිද?
කියන්න බෑ. ඒක හරිද? ළමයි කරුණාකරලා කතා අරින්නකෝ. හරිද නැද්ද? සර් එතන ආදේශ කරති කියන එකෙන් කියන්නේ මොකද්ද? ඔවුන් දෙදෙනාම ලියවිලි ආදේශ කරති. ආදේශ කරනවා කියන්නේ මොකද්ද? බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතන මෙයා ડોකියුමන්ට්ස් ටික එවනවා. මෙයාට එවන ડોකියුමන්ට්ස් මොනවද මේ එන්නේ? මේ 8010 කියන්න බලන්න. එක ડોකියුමන්ට් එකක්. අපිට සීනි කියලා. සීනි නම් අපි මොකක්ද එක ડોකියුමන්ට් එකක් එන්නේ? මොකක්ද එන්නේ? ඉන්වොයිස් එක අපද? ඉන්වොයිස් එක very good. කොමිෂන් ඉන්වොයිස් එක. කොමිෂන් ඉන්වොයිස් එක කීයද දෙන්නේ? අසෝදානට ඉන්වොයිස් එක කීයද දෙන්නේ? 80000 ලක්ෂයද? 80000 ලක්ෂයකටද? සෙකන්ඩ් බෙනිෆිෂරිගෙන් 80000ට එන්නේ 80000කට එන්නේ. සෙකන්ඩ් බෙනිෆිෂරි එකෙන් එන්නේ 80000කට එන්නේ. කොමිෂන් ඉන්වොයිස් එක. තව මොනවද එන්නේ ડોකියුමන්ට්ස්? තව මොනවද එන්නේ? bill of lading, bill of lading. very good. තව insurance, very good. තව කියන්නේ හරි ෂෝ. අන්න ඔන්නම තමයි එන්න ඕනේ. මට කමන්නේ නැහැ. packing list, packing list. very good. තව දැන් තේරෙනව නේද? ඒ වගේ කොමර්ෂල් ડોකියුමන්ට්ස් කීපයක් එන්න ඕනේ. ඒ ආවම අපිට bill of lading එක මාරු කරන්න පුළුවන්ද? බෑ ආ? බෑ බෑ. bill of lading එක මාරු කරන්න බෑ. මෙයා පැටවුවා නැවට එතකොට bill of lading එකක් දුන්නා එතනින් ඉවරයි. හරිද? අපිට පුළුවන් ද කොමර්ෂල් ඉන්වොයිස් එක මාරු කරන්න? පුළුවන් පුළුවන්ද බැයිද? පුළුවන් පුළුවන්. කරන්න පුළුවන්. අපිට පුළුවන් ද ඉන්ෂුරන්ස් එක මාරු කරන්න? අපිට පුළුවන් ද ඉන්ෂුරන්ස් එක මාරු කරන්න? බෑ සර් ඒකත් බෑ. ඒකත් බෑ. අපිට පුළුවන් ද ඔව් ඔය ටික තමයි අපිට කරන්න පුළුවන්. පැකේජ් ලිස්ට් එක පුළුවන් ද මාරු කරන්න? පැකේජ් ලිස්ට් එක මාරු කරන්න පුළුවන්. බෑ. ඒකත් බෑ. එහෙනම් මොකක්ද අපිට මාරු කරන්න පුළුවන්? කොමර්ෂල් ඉන්වොයිස් එක මාරු කරන්න පුළුවන්. දැන් මෙතෙන් ආවට පස්සේ මේ අපි මේ කොමර්ෂල් ඉන්වොයිස් එක ආදේශ කරනවා. අර ડોකියුමන්ට්ස් එක ඔක්කොම තියාගෙන සමහර ડોකියුමන්ට් අපි ආදේශ කරනවා. කීයටද? ලක්ෂයකට. ලක්ෂයකට කොමර්ෂල් ඉන්වොයිස් එක දාලා ඔන්න දැන් අපි හැදුවා ડોකියුමන්ට් සෙට් එකක්. දැන් මෙයාගේ මේ ඉම්පෝර්ටඩ ඕන විදියට ඒ ඉෂුවින් බෑන්කට ඕන විදියට දැන් ડોකියුමන්ට්ස් ටික තියෙනවා. හරි? මෙතෙන්දී ආදේශ කරනවා. මාරු කරන්න පුළුවන් ඒවා මාරු කරනවා. එච්චරයි. දැන් තේරෙනවද ආදේශ කරනවා කියන එක? ඔව්ද නැද්ද ප්‍රශ්න අහපු පුතා කියන්නේ? තේරුණා සර් thank you හා? තේරුණා සර් දැන් තේරෙනවද පුතේ? ඔව් තේරුණා සර් thank you තේරෙනවා. ඕකේ. fine. ඊගාවට පැවරිය හැකි හා පසුපස ණයවර ලිපි දෙවර්ගයේම විවෘත කිරීමේදී පහත කොන්දේසි පරීක්ෂණ අධීක්ෂණය කළ යුතුයි. ඒක සිමිලරිටිස්. මොකද්ද? ණයවරේ වටිනාකම සහ ඒකක මිල අඩු කිරීම. ඒක අපි කරන්න ඕන. කල්පිරණ දිනය සහ නැවගත කරන අවසාන දිනය ඉදිරියට අරන් එන්න ඕන. එහෙම නැත්නම් ඒ වෙනස් කරන්න බෑනේ. හරි. ලේඛන ඉදිරිපත් කිරීමේ දිනය අඩු කිරීම. ඒකට පළමු ණයවරයට සාපේක්ෂව දෙවන ණයවරේ රක්ෂණ වටිනාකම වැඩි කිරීම. හරි. ඒකත් වෙන්න ඕනේ. දැන් මේ
ට්‍රාන්ස්ෆරබල් LC එක වගේම තමයි. දැන් මේක 80000කට ගන්නවා 80000කට ගත්තාම මේකේ ඉන්ෂුරන්ස් එක එන්නේ 88000යි. නමුත් මේක ඉන්ෂුරන්ස් එක මාරු කරන්න බෑ. එහෙනම් මේ ලක්ෂයක බාණ්ඩ අපි ඉන්ෂුර් කරලා තියෙන්නේ මෙයාගෙන් ගත්ත ඉන්ෂුරන්ස් පොලිසි එකේදී 80000 88000යි. ඒ කියන්නේ අන්ඩර් ඉන්වොයිස් කරලා තියෙන්නේ. දැන් ඒක කරන්න බෑ. ඒකින්ද අපි මෙතින්ද ගන්න ඕනේ 110 නෙමෙයි 140ක් විතර වගේ. එතකොට වෙනවා අරිට කිට්ටු කරලා 110 කිට්ටු කරලා එනවා. හරි. අර ට්‍රාන්ස්ෆරබල් LC ගේ නියමයෙන්ම තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. රයිට්. එතකොට ලේඛන ඉදිරිපත් කිරීමේ දිනේ අඩු කරන්න ඕන. ලේඛන ඉදිරිපත් කිරීමේ දිනේ අඩු කළේ නැත්නම් අපිට මේවා අදා ගන්න බැරි වෙනවා. ඊගොට ලේඛන ඉදිරිපත් කිරීමේ දිනේ අඩු කිරීම පළමු ණයවරයට සාපේක්ෂව දෙවෙනි ණයවරයේ රක්ෂණ වටිනාකම භාවිතා කිරීම. පළමු ණයවරයට සාපේක්ෂව දෙවන ණයවරයේ රක්ෂණ වටිනාකම වැඩි කිරීම. වැඩි කිරීම. රක්ෂණ වටිනාකම වැඩි කිරීම. ඒක අපි කළා. ඊළඟ ආදේශ කළ නොහැකි ලීවිලි ගැන සැලකිලිමත් වීම. ප්‍රභවස්ථාන සාතිකයේ වගේම. හරි. ඊළඟ අසමානකම් මොනවාද? මොනවාද අසමානකම්? පසුපස ණයවරයට වෙනම ණයවර දෙකක් අඩංගු කර ඇති අතර පැවරිය හැකි ණයවරයක තියෙන එක ණයවරයක් විතරයි. මම ඒක පැහැදිලි කරලා උගන්ට කිව්වා. ඊගොඩ පැවරිය හැකි ණයවරය පැවරිය හැකි ලෙස සඳහන් වී අතර පසුපස ණයවරයේ එය අවශ්‍යයි. පැවරිය හැකි ණයවරය පැවරිය හැකි ලෙස සඳහන් වෙන්න ඕන. ඒකේ තව දෙකක්. නමුත් පසුපස ණයවරයේ එක අවශ්‍යයි. මේ තුන්වෙනි එක පසුපස ණයවර ලිපි නිකුත් කරන්නේ බැංකුවේ වගකීම් මතය. පසුපස ණයවර ලිපි නිකුත් කරන්නේ බැංකුවේ වගකීම මතය. පවරන ණයවර ලිපි නිකුත් කරන්නේ පවරන බැංකුවේ කිසිදු වගකීමක් නැති. USP 600 එකේ මේ ආටිකල් 38 එකේ සම්පූර්ණ දාලා තියෙනවා කොහොමද අපි පැවරිය හැකි ණයවරයක් පාලනය කරන්න කියලා. නමුත් මෙච්චර තියෙන විවිධ ණයවර ලිපි යටතේ දැන් බැරිලාම බැක් ටු බැක් එකක් අපි අරිනවා නම් එහෙනම් ඒකට වගන්තියක් නැහැ. බැක් ටු බැක් එකකට විශේෂිත වගන්තියක් නැහැ. එහෙනම් මොකද්ද අපි පාවිච්චි කරන්නේ UCP එකේ? උනාට විශේෂිත වගන්තියක් තියනවද? නැහැ. එහෙමනම් අපිට UCP එක පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? විශේෂ දෙකක් තියනවද? නැහැ. මේක සාමාන්‍ය LC එකක් විදිහට තමයි භාවිතා වෙන්නේ. පසුපස ණයවරයක කොන්දේසි වෙනස් කිරීමට සීමා නොමැති නමුත් පැවරිය හැකි ණයවර සඳහා එසේ නොවේ. පසුපස ණයවර ලිපි ගනුදෙනු කරන්න විශේෂ ණය පාඨකම් අවශ්‍යයි. තාමත් වැදගත්. මොකද මේ මිලිමෑන්ගේ බැංක් එකට වෙනවනේ අපිට මෙයාට සල්ලි ගෙවන්න. ඒකින්ද මේවට විශේෂ කොන්දේසි අවශ්‍යයි. ඒ වගේම විශේෂ ණය පාසුකම් අවශ්‍යයි. රයිට්? හරි. දැන් මම ඔයගලන්ට සම්පූර්ණයෙන්ම කළා මේ සම්බන්ධයෙන් සේරම ආටිකල්ස් ටික. ඒ වගේම මේ තව මම ඔයගලන්ට කළා LCs වලට අදාළව විවිධ LC වර්ග කොහොමද එන්නේ කියන එක දැන් ඔක්කොම මේ කරලා පුඩි බහුවර්ණ ප්‍රශ්න ටිකක් හදලා තියෙනවා. දැන් විනාඩි 5ක් අරගෙන උත්තර ටික
මාක් කරගන්න බලන්න අපි කතා කරනකොට කතා කරලා බලන්න. කීයක් කළාද? පළවෙනි එක කළාද? පළවෙනි එක කළාද? ඔව් කටපාඩම්. බුද නැද්ද? ඔව් දෙවෙනි එක ඒකත් ඉවරද? 3 හරි. පළවෙනි එක කළා නම් මට උත්තර දෙන්න පළවෙනි එකට. අපට යන කරුට භාණ්ඩ නැවගත කිරීමට පෙර යම් මුදල් ප්‍රමාණයක් ලබාගත හැකි ණයවර ලිපි වර්ගයේ නම් මොකද්ද? රතු වගන්ති. රතු වගන්ති ණයවර ලිපි. B. very good. දෙක පැවරිය හැකි ණයවර ලිපියකදී එක් අයෙකුට වඩා වැඩි අර්ථලාභින් සිටිය හැක. ඔව්ද නැද්ද? ඔව්. ඈ? ඔව්. දුවෙක් ඉන්නවා ලස්සන උත්තර දෙනවා මට මේ පාට ඇහෙන්නේ නැහැ පුතේ වාගේ මේ සිග්නල් වල ඩ්‍රොප් එකක්ද මන් දන්නේ නැහැ. ඔව්ද නැද්ද? ඔව් සර්. ඔව් නේද? හරි. B එක එකකට වඩා වැඩි නිකුත් බැංකු අඩංගු වේ. නැත. ඔව්ද නැද්ද? නැහැ. නැහැ. very good. නැහැ කියන උත්තරය දුන්න දුව. මොකක්ද දුවගේ නම? දිල්කි. දිලකි. දිලකි හැමදාම මට උත්තර දෙනවා. ඒ කියන්නේ අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනිය වගේ විභාගේ පාස් වෙන්න මගේ ලකුණු පෙන්නනවා. බොහොම හොඳයි. නෑ. ඇයි නෑ කියන්නේ? පළවෙනි LC එක විතරයි අපි මේ නිකුත් කරන්නේ. ඒකම තමයි ඇඩ්වයිස් කරන්නේ. ෆස්ට් ඇඩ්වයිසින් සෙකන්ඩ් ඇඩ්වයිසින් බැංකු මිසක් වෙනම නිකුත් බැංකු නෑ. සෑම අර්ථලාභයකම තම තමන්ගේ ලේඛන ඉදිරිපත් කරති. ඒක හරිද වැරදිද? හරි. සෑම අර්ථලාභයකම තම තමන්ගේ ලේඛන ඉදිරිපත් කරති. ඕනේ නැත්තම් සල්ලි ගන්න හම්බෙන්නේ නැහැ. ඊගාවට තුන්වෙනි එක ප්‍රාතිසන්දාන ප්‍රකාශය අතරින් වැරදි ප්‍රකාශය මොකද්ද? වැරදි ප්‍රකාශය මොකද්ද? C. C. ඊට වඩා වෙනත් උත්තර තියෙනවද කාගාවරි? C කියේ කොහොමද මේ ඩිල්කේද කිව්වේ? ඔව් සර්. ඔව් රයිට්. තව ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? කොහොනිට? නෑ සර්. හා? එහෙනම් C එකට අපි යනවද? උත්තරේ C නිවැරදි. කියන්නේ ඒක වැරදි. ප්‍රකාශය වැරදි. ඒකින්ද අපි මාක් කරන්න ඕනේ C වැරදි ප්‍රකාශනේ අහන්නේ. ඒක වැරදින්නේ කොහොමද පුතේ? දිල්ක කියන්න බෑ. ISP 1998 තමයි සර් හරි. Super. Excellent. ISP 1998 not 1995. මේ ප්‍රශ්නේ නිතරම වගේ කැරකිලා යනවා. හරිද? හතරවෙනි එක C. C. නිකුත් බැංකු දෙක ස්වාධීන වගකීම යටතේ නිකුත් කරනවා. ඒකට එකක් ස්වාධීනයි. හරිද? එවන උත්තරේ C. very good. මම හිතන්නේ අපි මේ ටික ඔක්කොම ඉවර කළා. අපි ඉගෙන ගත්තා types of credits යටතේ විවිධ වර්ගයේ ණයවර ලිපි. ඊළඟට අපි චෙක් කරලා බලුවා ඔයගලගේ අවබෝධයත් මම දන්නේ අනිත් අයගේ අවබෝධය කොහොමද කියලා. එක ළමයිගේ අවබෝධය නම් හොඳයි. බලමු ඉතින් අපි විභාගයටම වාඩිලා අවබෝධය කොහොමද කියලා බලමු. හරි. දැන් එන අපි යන් ඊගාව පාඩමට.
ජාත්‍යන්තර මිල පද කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් Incoterms 2020 කියලා මේ පාඩම මොකද්ද කියලා අපි දැන් බලමු. ජාත්‍යන්තර මිල පද එහෙම නැත්නම් Incoterms 2020. දැන් මෙතනදී මම පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරගන්න වෙනවා. මොකද මේක අලුතෙන්ම අලුත් දෙයක් ගොඩක් කට්ටියට Incoterms කියන එක අලුත් වචනයක් අහලා නැහැ. LC කියන එක අහලා තියෙනවා. collection කියන එක DADP කියන ඒවා අහලා තියෙනවා. advance payment එකක් අහලා තියෙනවා. ඒ වගේමයි අපි අහලා තියෙනවා මොකද කියන්නේ open account අපි අහලා තියෙනවා. මොකද දැන් මේක Incoterms මොනවද මේ Incoterms කියලා කියන්නේ. right අනික තවත් මේකේ වැදගත් වෙන තමයි ජාත්‍යන්තර මිල පද 2020. අලිමදිවට හරක් කියලා තිබුණු Incoterm එක 2010ක ඔන්න දැන් වෙනස් වුණා. මේ අවුරුද්දේ 2020 දී 2020 ජනවාරි 1 වෙනිදා මේක තමයි එන්නේ. දැන් මේක තමයි ඔයගලන්ට ටෙස්ට් වෙන්නේ ඔයගලගේ විභාගෙට. අනිවාර්යයෙන්ම මෙච්චර කාලයකට IBSL එකේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සබ්ජෙක්ට් එක පටන් ගත්ත කාලේ නම් මම ගත්තොත් එහෙම නැත්නම් මම මේකට තව ගුණ පූර්ණයක් කළොත් එහෙම මම IBSL එකේ AIB කරන කාලේ ඉඳන්ම මම IBSL එකේ AIB කරන කාලේ ඉඳන්ම ඔගොල්ලෝ වගේම මම කලේ 1980 දී 1980 තමයි මම AIB කම්ප්ලීට් කළේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කළේ 1980. ඒ කාලේ නම් හැමදාම එක ප්‍රශ්නයක් Incoterms එනවා. ප්‍රශ්න පහක් ලියන්න ඕන. Incoterms එක ප්‍රශ්නයක්. අපිට 7න් 5ක් ලියනකොට වර්ණයක් ටිකක් අමාරුයි. මිස් කරන්න පුළුවන් දේවල් අඩුයි. ඒකින්ද Incoterm ලියන්නම ඕන. Incoterm ලියන්නම ඕන. හරි. Incoterm ලියලා ලකුණු ගන්නත් පුළුවන්. සම්පූර්ණ ලකුණු ගන්නත් පුළුවන්. ඔයගලන්ට මම දන්නේ ඔයගලන්ට පුළුවන්ද මේ ඔයගලන්ට එවන මේකෙන් මේ print එකක් ගන්න පුළුවන්කමක් තියනවද? ළමයි try කරලා බලුවද? පුළුවන්ද බැරිද? පුළුවන් සර්. print එකක් ගන්න පුළුවන් නම් කොහොමද ඔයගලන්ට මේව ටික print කරලා ෆයිල් එක දාලා box file එකකට දාලා මගේ notes ටික තියාගන්න ඉන්න පුළුවන් පාඩම් කරන්න. ඊට අමතරව තව එකක් chart එකක් තිබුණා. ඒ chart එකත් ඔයගලන්ට ඉතාමත් වැදගත්. ඒ chart ඒකත් print කරලා තියාගන්න වෙනවා. මෙන්න මේ chart එක. Incoterms 2020 at a glance කියලා. right Incoterms 2020 at a glance කියන chart එක තියෙනවා. මෙන්න මේක නම් print කරලා තියාගෙන ඉන්න. මේක තමයි ඉතාමත්ම වැදගත් document එක. එක කොලේ ඒ කොලෙන් පුළුවන් ඔයගලන්ට හරියටම බලලා exam එක pass වෙන්න. ඔයගලන්ට පුළුවන් exam එක pass වෙන්න. Incoterm වල පාඩම් කරන්න තියෙන ඔක්කොම දේවල් ටික එතනින් දෙහිමින් සැරේ ඔක්කොම කරගන්න පුළුවන්. හරිද? මේක හොඳ ගයිඩ්ලයින් එකක් වෙනවා. මේ පාඩම් කරනකොටත් බොහොම අවධානයෙන් පාඩම් කරන්න. මොකද මේ 2020 එකේ හින්දා මම මේක අලුතෙන් හැදුවේ. සමහර විටක මගේ අතින් මම හදලා මම බලනකොට මගේ අතින් typographical එකක් වෙන්නත් පුළුවන්. typographical එකක් ටික ටයිප් කරනකොට මගේ අතින්
සෙලර් කියන එකට බය කියලා වැදුනා නම් එහෙම නැත්නම් ගොඩක් වෙලාට මේ මට එකපාරක් මට අහු වුණා දිගටම බය කියලා දිගටම යනකොට ඒක මම එකක් මේක කරලා ඩ්‍රැග් කරලා පුළුවන් තරම් එහාට යනකම් ගන්නකොට අපිට එක කේජ් එකක් වැරදි එක මගේ අතින් මිස්සුන් වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබුණා. වෙලා තියෙනවා මම ආපුසරක් හැදුවා. දැන් නම් මට අහුන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ පාඩම් කරද්දී අපි දැන් මේක සාකච්ඡා කරද්දී යම් සැකතැන් තියෙනවා නම් ඒ සැකතැන් අපි මේකට රිෆර් කර අහන්න. අන්න එතකොට අපිට පුළුවන් වැරද්දක් වෙලා තියෙනවා නම් අරගෙන ඔයගලන්ගේ තියෙන chart එක hard copy එක ඒක කපලා හදාගන්න. මම හිතන්නේ නෑ. නමුත් මට 100%ම ගැරන්ටි එකක් දෙන්නත් බෑ. හේතුව මම හදලා මම චෙක් කරපු හින්දා. right? okay. දැන් එතකොට බලමු මොකද්ද මේ ජාත්‍යන්තර මිලපද කියන්නේ කියලා. දැන් ඕක අපි මම මෙහෙම ඉතිහාසය ගත්තනම් එහෙම මේ ලෝකේ ඔයගොල්ලෝ අහලා තියෙනවද? ඔයගොල්ලෝ ඉඳලා නැහැ. ඔයගොල්ලෝ තියා මංවත් ඉඳලා නැහැ. පළවෙනි ලෝක යුද්ධයක් කියලා දෙයක් ඇති වුණා. පළවෙනි ලෝක යුද්ධය කියලා අහලා තියෙනවද? අපි ජීවත් වෙන මේ පහුගිය ශතවර්ෂයේ ඒ සහස්‍ර දෙක ගත්තාම ලෝක යුද්ධ කීයක් ඇති වෙලා තියෙනවද? අපි දන්නේ ඒවා. මම මේ කතා කරන්නේ රෝමේ කට්ටිය ගිහිල්ලා ක්ලියෝපැට්‍රා කාලේ ගිහිල්ලා මිස්රයට ගහන ඒවයි. මිස්රයෙන් ඊට පස්සේ මහා ඇලෙක්සැන්ඩර් කුමාරයා රජුරෝ ඊට පස්සේ ඇවිල්ලා කොහොම රෝමේ වගේ ඒ රටවලත් ඔක්කොම යටත් කරගෙන ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් රජුරෝ මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට එනකම්ම ගහගෙන ඇවිල්ලා ඉන්දියාවදී එයා ගුටි කාලා ආපු රටටම යනවා. ඒක අපි අහලා තියෙනවා ඇලෙක්සැන්ඩර්ගේ කාලේ ඉස්කෝලේ චූටි කාලේ 5 පන්තිය 6 පන්තිය 7 පන්තිය ගිනේ. මොකද අපි නම් ඉතිහාසය කරනකොට මේ ලෝක ඉතිහාසය කියලා ගත්තා පාඩම. එතකොට අපි ඉගෙන ගන්නවා. ඒව ගැන නෙමෙයි මම අහන්නේ. මේ මතක ඇති කාලේ ලෝක යුද්ධ කීයක් තිබුණාද? දෙකයි කියලාද කිව්වේ? ඔව් සර්. ඔව් දෙකක් තිබුණා. එකක් තමයි පළවෙනි ලෝක යුද්ධය. very good. අන්න එහෙම පුතේ කතා කරන්න. එතකොට අපි සංවාදයකට එන්නේ. මම මේ හදන්නේ මම කියවනේ මුලදීම මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සබ්ජෙක්ට් එක හරි අමාරුයි. පාඩම් කරලා ඔළුවේ තියාගන්න බෑ. මම මේ ඕගොල්ලොත් එක්ක යන්නේ අලුත්ම ක්‍රමයකට මම උගන්වන්නේ. මම උගන්වන ක්‍රමයෙන් ගියොත් ඔයගොල්ලන්ට පාස් වෙන්න පුළුවන්. මම කතන්දර කියන්නේ. මම ස්ටෝරි ටෙලිං කරන්නේ. මම ස්ටෝරි ටෙලිං කළාම කතන්දර කිව්වම කතන්දරේ මතක හිටිනවා ඔළුවේ හොඳට. හැබැයි තියරි මතක හිටින්නේ නැහැ. මොලේ අන්තම් තියෙනවා නම් අර ස්ටෝරි එක පොඩ්ඩක් කොටා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක උගලන්ට මාත් එක්ක සම්බන්ධ වෙනවා නම් පුළුවන් තරම් අපිට කතා කර යන්න පුළුවන්. once upon a time කතන්දරේ අහගෙන යන්න පුළුවන්. ඒක තමයි ලේසිම දේ අමාරු සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. නැත්නම් මේක හරිම complicated. Right? Okay, that's good. Now, you said we had 2 world wars. පළවෙනි එක first world war එකේ දැන් ගෙස් කළාවත් කියන්න මම කොයි කාලෙද තිබුණේ? 1909 උදව්වක් දුන්නා. 1941. කවද්ද? 41.
ඇහුන්නේ නැහැ මට ඇහෙන්නේ නැහැ මොකද මොකක් හරි ෂූටි මේකක් තියෙනවා කවද්ද පුතේ ෆස්ට් වර්ල්ඩ් වෝර් එක තුනේ 1915 පටන් ගත්තා ඊළඟ 1919 වෙනකම් ඒ පළවෙනි ලෝක යුද්ධය අපේ ලංකාවේ එතකොට ඉංග්‍රීසි ආණ්ඩුකාරයෝ හිටියේ ඉංග්‍රීසි ආණ්ඩුව දෙවෙනි ලෝක යුද්ධයත් ඇති වුණේ ඉංග්‍රීසි ආණ්ඩු පාලනය යටතේදීම 1936 දී ආරම්භ 1939 දී ආරම්භ දෙවෙනි ලෝක යුද්ධය ඉවර වුණා 1945 දී 1945 දී දෙවෙනි ලෝක යුද්ධය ඉවර වුණේ අතිවිශේෂ සිද්ධියක් වෙලා මොකක්ද ඒ සිද්ධිය එක රටක් යුද්ධයට මැදිහත් වෙලා බටේටම ගහගෙන ආපු රටට අනිත් රටවල් ටික ඔක්කොම එකතුලා ගැහුවා ගහලා මොකද කළේ අන්තිමට ධන ගැස්සෙව්වා කොහොමද ධන ගැස්සෙවේ මහා මනුෂ්‍ය ඝාතනයක් කරලා මහා මනුෂ්‍ය ඝාතනයක් මේ ලෝක ඉතිහාසයේ තියෙන ලොකු මනුෂ්‍ය ඝාතනය කරලා ධන ගැස්සෙව්වා 1945 දී හිරෝෂිමා නාගසාකි කියන නගර දෙකට ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගර දෙකට ඇමරිකන්ස්ලා පරමාණු බෝම්බය ඇටොමික් බෝම්බ් දැම්මා දාලා මිලියන ගාණක් මිනිස්සු විනාශ වෙලා නැති වෙලා ගියා තාමත් තියෙනවා ඒ හොල්මන් තාම තියෙනවා තාමත් ඒ නගරවල දැන් 1945 අවුරුදු 55 20යි කියන්නේ 60කට පස්සේ තාම ඉපදෙන සමහර ළමයි ඩිෆෝම් අංග විකල සහ නොයෙකුත් දේවල් එනවා තාමත් ඒකේ අද මේ ඉෆෙක්ට් එක තියෙනවා ඒක තාම ඉෆෙක්ට් එක තියෙනවා ඒතර ඒ වගේ ලෝක යුද්ධ වලට මේ රටවල් මැදිහත් වුණා ඒ මැදිහත් වෙලා අපි පළවෙනි ලෝක යුද්ධය ගත්තොත් පළවෙනි ලෝක යුද්ධයට රටවල් මැදි වුණා එතින්දි වුණා මේ ජර්මනිය ප්‍රංශය එංගලන්තය ඇමරිකාව ඉතාලියලා ඉතින් ඒවා බෙදිලා ගහමරා ගත්තට පස්සේ ඔන්න 1919 දී ලෝක යුද්ධය ඉවරුණාට රටවල් අතර ඊට පස්සේ වෙනදාම දැන් පටන් ගන්න ඕන වෙනදාම පටන් අරගෙන දැන් යනවා වෙනදාම පටන් අරගෙන ගියාට දැන් රටවල් වල යුද්ධය එකපාරට ඉවරුණාම දැන් අපිත් දන්නවනේ තාම අපේ රටේ ගන්න දැන් ඕගොල්ලන් දන්න යුද්ධේ 30 අවුරුදු අපේ අවාසනාවන්ත යුද්ධේ එල්ටිටි එකත් එක්ක අපිට තුන අවාසනාව ඉවරුණානේ අපේ යුද්ධය ඉවරුනේ කොයි කාලෙද අපේ රටේ යුද්ධේ මම මේ ලේසි දේවලින් ඔයගොල්ලෝ කියන්නේ කොයි කාලෙද අපේ යුද්ධය ඉවරුනේ දැන් මතකත් නෑ ළමයින්ට නේද 2009 very good පුතේ හරිද ජනරල් නොලෙජ් තියෙනවා ළමයින්ට ඒතර 2009 යුද්ධය ඉවරුනාම තාම බලන්න ඔයගොල්ලන්ට තේරෙනවා අද වුණත් අවුරුදු 11කට පස්සේ අපේ උතුරයි මේ දකුණේ අතර විසංවාදයක් තියෙනවා සැකනාට එකන සැක කරනවා නේද අපේ තත්ත්වයේ තියෙනව නේද අපි නෑ කියන්න බෑනේ මේ ඇත්ත තත්ත්වය ඒකයි අපි අතරේ නොයෙකුත් විසංවාද තියෙනවා අපි එකට එකතු වෙන්නේ නෑ අනිත් කෙනා තව කෙනෙක් කෙරෙහි සැකයෙන් බලන්නේ හැමතිස්සෙම බලන්නේ අපි අනිත් එක්කෙනාව පාගගෙන අපි දෙන්නේ කියන එක ඒක තියෙනවා ඉතින් ඒ වගේ 1919 දී පළවෙනි ලෝක යුද්ධය ඉවරනට පස්සේ දැන් ලෝකෙ පටන් ගත්ත අන්තර්ජාතික වෙළඳාම දැන් රටවල් අතර ආපහු වෙළඳාම පටන් අරගෙන යනවා ගියාට නොයෙකුත් දේවල් මේගොල්ලෝ එකාට එක ෆයිට් කරගන්නවා මට අර බඩු හරියට ආවේ නෑ මේක මම හරියට පටවල තිබුණේ නෑ දැන් මේක ඉන්ෂුරන්ස් කරලා තිබුණේ නෑ ඕගොල්ලෝ මේක ඉන්ෂුර් කරලා ආවනම්
ඒක මේක රක්ෂණය වෙලාව නම් මේ හානිය සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ නැවට පටවනවා කියලා ඕගොල්ලෝ මට පොරොන්දුනේ. මං කිව්වේ මට එවන්න ඕනේ කියලා ජූනි මාසේ 30 වෙනිදාට කලින් ජූනි 30ට කලින් එවන්නේ කිව්ව එක තාමත් නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නැවට පටවන්නේ කවුද? නැවෙන් බාන්නේ කවුද? ඉම්පෝර්ට් ඩියුටි ගෙවන්නේ කවුද? එක්ස්පෝර්ට් ඩියුටි ගෙවන්නේ කවුද? අපනයන බදු ඒව ගෙවන්නේ කවුද? ගැනුම් කරුද? විකුණුම් කරුද? ඔය ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඕවා අන්තිමේදී අපිට සාකච්ඡාවට භාජනය වෙන්න වුණා. ඔය අතරේ 1933 දී UCP එක 1933 දී UCP එක ඉස්ලාම ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කළා International Chamber of Commerce ICC Publication Act ICC කියන්නේ International Chamber of Commerce ජාත්‍යන්තර වාණිජ්‍ය සංගමය ජාත්‍යන්තර වාණිජ්‍ය සංගමය right නැතු ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එහෙම නෙමෙයි ICC කියලා ඒක නම් මේ ඊයේ අද මේ මුල් පිටුවටත් යනවනේ පත්‍රවල මුල් පිටුවේ තියෙන්නේ ICC ප්‍රශ්නේ. මේ ICC International Chamber of Commerce අරක International Cricket Council right දැන් එතකොට මේ 1933 දී ICC ගේ UCP එක දාලා කිව්වා අපි UCP එකේ දැන් ආටිකල්ස් ගොඩාක් ඒවා දැන් ඔයගොල්ලෝ කියවලා තියෙනවා මම කිව්වා දවස් ගානේ දෙක පාඩම් කරන්නයි කියලා. දැන් අඩුම ගානේ එහෙම මම මේ ක්ලාසස් පටන් ගන්න මේ පස්වෙනි පන්තියද කොහෙද යන්නේ. එතන පස්වරක් 4:45යි ආටිකල් 39යි දැන් මේ වෙනකොට දවසට එක ගානේ කියවනම් UCP 600 එක කියවලා ඉවර කරලා තියෙනවා. කී දෙනෙක් කියවලා ඉවර කරලා තියෙනවද? දෙකේ කියවද පුතේ? ආටිකල්ස් ඇත්තම කියන්න ආටිකල්ස් කීයක් විතර කියවලා තියෙනවද? බොරු කියන්න එපා. තව භාගයක් වගේ සර්. භාගයක් වගේ තමයි බලන්න. very good. මම හරි ආසයි ළමයට මේ තව භාගයක් විතර කියවලා තියෙනවා. තව භාගයක් කියන්නේ ඇත්ත කිව්වා. නමුත් භාගෙ මදි පුතේ දවසට එක ගානේ මම කිව්වා කියවන්නේ කියලා. හරිද? දැන් ඒ භාගෙ කියවනකොට භාගෙ කියන්නේ ඔය දැන් ආටිකල් කීයද ඉන්නේ? 20 17 18ක් වගේ 18ක් වගේ කරලා දෙනවා. හරියටම භාගෙ. හරි? එතකොට මේ 18ක් විතර වගේ කරලා තියෙනවා කියන්නේ අපි ඒ කොහොමද මේ ජාත්‍යන්තර වෙළඳාමේදී තියෙන ගැටලු අපි අයින් කරගන්න තියෙන කියලා. ඔය කියපු ටිකේ ඔය 18 කී දෙනෙක්ට හම්බ වුණාද? කවුද කවුද ප්‍රවාහකයා? කවුද මේ මොකක්ද ඒකට කියන්නේ කවුද ආනයනය කරන්න මේ ආනයන බදු ගෙවන්න ඕනේ කවුද? ඊගාට මේ අපනයන බදු ගෙවන්න ඕනේ කවුද? ඒවා කොහෙවත් නැහැ. සිපිකේ තිබුණේ නැහැ. හම්බුන්නේ නැහැ නේද පුතේ? ඒවා තිබුණේ නැහැ. කවුද රක්ෂණය කරන්න ඕනේ? රක්ෂණ ගියුතු මොන විදිහටද වෙන්න ඕනේ? ඒක කොහෙවත් තිබුණේ නැහැ. right මොනවාද අවශ්‍ය වාණිජ ලේවිලි? ඒවා තිබුණේ නැහැ. අන්න ඒ ටික තමයි දැන් මේ කතා කරන්නේ. ඉතින් ඒකින්ද මේ UCP එක ආරම්භ කළාට 1970 අතරේ එක ෆයිට් ඇති වෙන්න උනා. එතකොට මේ එක ෆයිට්ස් ඇති වෙනකොට මම පේනවාද ඔයගලන්ට?
ඔව් සර්. පේනවද? පේනවා සර්. පේනවනේ. මොකද මේකේ මට පොඩි කමෙන්ට් එකක් ආවා screen is not visible කියලා එකයි. පේන්නේ නැත්තම් කියන්න බෑ. දැන් එතකොට තාම ඇතුලේ එක එක ආනයන අපේන කරුවන්ගේ ෆයිට් තිබුණේ හින්දා ඔන්න මේ 1936 දී මේ ICC එක ඉදිරිපත් කළා අන්තර්ජාතික මිලපද කියලා ජාත්‍යන්තර මිලපද කියලා Incoterms International Commercial Terms කියන එක ඉදිරිපත් කළා. මේ ඉතර Incoterms කියන එක ඉස්ලාම් ඉදිරිපත් කළේ 1936 මේ Incoterms කියන්නේ shortened form එකක් International Commercial Terms කියලා අපි International Commercial Terms right තේරෙනවනේ මේක එකකින් කඩන්න පුළුවන් මේකෙන් කඩන්න පුළුවන් ඊට අනිතෙන් කඩන්න right දැන් අපි බලමු ආනයන අපනයන කරුවන් අතර ගිවිසුම් විකුණුම් ගිවිසුමක අඩංගු මූලික කරුණු. මේ ආනයන අපනයන කරුවන් අතර විකුණුම් ගිවිසුමක අඩංගු මූලික කරුණු. දැන් මෙතෙන්දී තව එකක් වැදගත් වෙනවා. අපි දන්නවා මම මේ ක්ලාස් මේ පාඩම සුමාන මේ සුමානේ ඩබල් සුමානේ මට කතා කරන්න වේවි. මොකද හේතුව මම දන්නවා ඕගලන්ට මේක සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. අනික 100%ම මට ෂුවර් අනිත්‍යයක් ෂුවර් වගේ නෙමෙයි 100%ම ෂුවර් හැමදාම 1980 මම කරපු කාලේ ඉඳන් තාමත් මේ පාරත් ඔහෙම වෙයි එක ප්‍රශ්නයක් ලකුණු 20ක ප්‍රශ්නයක් එනවමයි ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා නම් මේක අතාරින්න බෑ හරිද ඒකින්ද තමයි මම මෙච්චර කියාගෙන යන්නේ තේරෙන්නේ නැත්තම් අහන්න එතකොට අපි කිව්වා අපි ඉන්නවා ගැනුම් කරුවෙක් මේ සෙලර් කෙනෙක් ඉන්නවා විකුණුම් කරුවෙක් ඉන්නවා මෙතන ඉන්නවා බයර් කෙනෙක් එතන මේ ගැනුම් කරුවේ විකුණුම් කරුවේ අතර අපි ඉස්ලාම ඇති දේ තමයි නම් කිසි ඕනම ජාත්‍යන්තර වෙනදාමේ ධර්මදොස් සිද්ධ වෙන්නේ ප්‍රධානම දේ තමයි විකුණුම් ගිවිසුම sales contract sales contract මේ sales contract එක නැතුව අපි කවදාකවත් මේවා ජාත්‍යන්තර වෙළඳාමක් නෙමෙයි අතුල වෙළඳාමක්වත් සිද්ධ වෙන්නේ නැහැ හරිද දැන් උදාහරණයක් වශයෙන් මම දන්නවා මේ ළමයි මගේ අද ක්ලාස් එකේ ගොඩක් ඉන්නවා අන්න එහෙම ඔයගොල්ලෝ අතර ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ advance payment practically ඔයගොල්ලෝ are using that by sending money for මොකද්ද by sending money for advance payment අපි සල්ලි අරින්නේ මොකද මේ eBay එකෙන් බඩු ගන්නකොට අපි යවනවනේ සල්ලි නේද eBay එකෙන් බඩු ගන්නකොට අපි සල්ලි යවුවට අපි eBay එකෙන් සල්ලි යවන්නේ ඉස්සෙල්ලා අපි විකුණුම් ගිවිසුමක් මේ ප්‍රකාශිත විකුණුම් ගිවිසුමක් තියෙනවද eBay එකෙන් සල්ලි යවද්දී ප්‍රකාශිත විකුණුම් ගිවිසුමක් තියෙනවද අසං කරන්නේ නැහැ එග්‍රීමන්ට් එක සයින් කරලා නැහැ නමුත් මේ ගිවිසුමක් තියෙනවද කල්පනා කරන්න ඔව් නේද මොනවද ඒක දීලා තියෙන්නේ යා ඔෆර් එකක් දීලා තියෙනවා
ඒ විකුණුම්කරු ඔයාලට ඔෆර් එකක් දීලා තියෙනවා. යෝජනාවක් කරලා දෙනවා. මෙන්න මේ භාණ්ඩ තියෙනවා. මෙන්න මේකයි ස්පෙસિෆිකේෂන්. රයිට්? මේ මම දන්න ගොඩාක් කට්ටිය දැන් මගේ පුතාලා වුණත් මේ වාහනේ මේ කාර් එකේ බෆර් රිටර්න් ගෙන්න ගන්නවා. හරිද? ඕන තරම් අපි භාණ්ඩ අපි ගන්නවා. අපි භාණ්ඩ අපි ගන්නවා eBay එකෙන්. eBay එකෙන් අපි බඩු ගෙන්න ගන්නවා නම් ඒගොල්ලෝ දෙනවා ඔෆර් එකක් දෙනවා. මෙන්න මේ වගේ භාණ්ඩ තියෙනවා. මේ ඔන්න කාර් එකේ මෙන්න මේ Toyota Corolla මොනාරි මේකේ මෙන්න මේකේ බෆර් එක මෙන්න ස්පෙસિෆිකේෂන් එක මේකයි කොහොම හදලා තියෙන්නේ මේකයි ගාන මේකයි මොනවටද මේ ට්‍රාන්ස්පෝර්ට් මෙච්චරයි එතකොට ඔයා මට මෙච්චර ගානක් වන්න ඕන. එහෙම නේද ඔයගොල්ලෝ බඩු ගන්නේ? ඉන්ටර්නෙට් එකේ වැටෙනව නේද ඔක්කොම ටික ඔය වගේ විස්තර. ඊට පස්සේ කරලා අපි එතකොට සල්ලි යවලා අපි බඩු ගෙන්න ගන්නවා. හරි? දැන් එතකොට අපිට ඒ ආනයන අපනයන කරුවන් අතර විකුණුම් ගිවිසුමක් ඇති වෙනවා. දැන් ඒක ඒ වගේ. නමුත් අපි කලෙක්ෂන් සහ LCs මාර්ගයෙන් අපි බඩු ගේනවා නම් මිලියන ගණන් වටිනාකම් බඩු ගේනවා නම් නැව් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් අහස යාත්‍රා වලින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් අපිට තව ප්‍රවාහකයා පිළිබඳ ගිවිසුම. අපි බඩු එවන්න ඕන ප්‍රවාහකයේ ට්‍රාන්ස්පෝර්ට් කෙනෙක් ඉන්න ඕන. එතන කවුද මේ ප්‍රවාහකයත් එක්ක ගිවිසුම වෙන්න ඕන. ඊළඟට ආනයන අපනයන භාණ්ඩ නිෂ්කාශනය. කොහොමද අපි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් මේ ක්ලියරින් කරන්නේ? ක්ලියරන්ස් එක කරන්නේ. කවුද ඉම්පෝර්ට් ක්ලියරන්ස් කරන්නේ? කවුද එක්ස්පෝර්ට් ක්ලියරන්ස් කරන්නේ? විකුණුම් කරුද ගැනුම් කරුද? රක්ෂණය පිළිබඳ ගිවිසුම මොකක්ද? කවුද රක්ෂණය කරන්න ඕන? භාණ්ඩ එක තැනක ඉඳන් තව තැනකට යනකොට රක්ෂණය කරන්න ඕන කවුද? ඒකට අවශ්‍ය වාණිජ්‍ය ලීවිල මොනවාද? ඒකට අවශ්‍ය. right? ඊගාවට ආනයන අපනයන කරුවන් අතර භාණ්ඩ සඳහා ගෙවීමේ ක්‍රමය. කොහොමද මේක ගෙවන්න ඕනේ? සයිට් පේමන්ට් එකක්ද? යූසර්ස් පේමන්ට් එකක්ද? DAද? DPද? ඒ ඔක්කොම අපි දෙන්න ඕන මූලික දේවල්. හරිද? එතකොට ඒ වගේ අපිට විවිධ රටවල භාවිතා වෙන අර එකට එකක් වෙනස් වෙච්ච වාණිජ්‍ය සම්ප්‍රදායන් සහ පරිචයන් ප්‍රැක්ටිසස් ඉඳලා භාණ්ඩ හෝමාරුවේදී එකිනෙකාගේ වගකීම් සහ යුතුකම් පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක්. එතකොට එවැනි ගැටලු වටහා ගන්නයි ඒ මතභේද වලට පිළිබඳ ලෙස තමයි මේ සම්මත රීතීන් මේ ජාත්‍යන්තරව අනුගමනය කරන්නේ. හරි නැත්නම් ඔය ලොකු ප්‍රශ්න වෙනවා. හොඳ උදාහරණයක් මම මේකට කියන්නම්. ඔය 2010 දී ඉන්කොටම් 2010 එකේදී ඉන්කොටම් 2000 වලදී ඉඳන් 2010 every 10 years මේක රිවයිස් වෙනවා. 2010 වුණා 90 වුණා 2010 වුණා 2010 කළා 2020 එතන මේකේදී ආපු එකක් තමයි දැන් අපි හිතුව මෙම්බර්ෂිප් එක තියෙනවා අර FOB කියන ඉන්කොටම් එක FOB free on board අපි හිතුව මේ දැන් මේ හාබර් එකේ නවත්තලා තියෙන්නේ. ඒ නවත්තලා තියෙද්දී ඔයගොල්ලෝ දන්නවා භාණ්ඩ මේකට පටවන්නේ කොහොමද? නැවට පටවන්නේ කොහොමද? ක්‍රේන් වලින්. ක්‍රේන් වලින් පටවනකොට මේ මෙතන එකක් තියෙනවා මේ මෙතන මේ එජ් එකේ මේ නැවේ කෙරවල. ඒකට අපි කියනවා ship rail කියලා. ship rail. මේ නැවේ කිරෝලේ පුලි වැටක් වගේ දෙනවා. ඒ කියන්නේ නැත්නම් මිනිස්සු එකකට උතර වැටෙනවනේ. ships rail එක. එතන rail එක කියන්නේ මෙන්න මේ එජ් එක. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ships rail? ship එක rail එක දැකලා තියෙනවද? කියන්න බලන්න. ඔව්ද නැද්ද?
කවුද දැකලා තියෙන කට්ටිය? දැකලා නැද්ද? කවුද නැද්ද? නෑ දැකලා නැහැ. නෑ සර් දැකලා නෑ. දැකලා නැහැ. තව දැක්ක කෙනෙක් ඉන්නවද? මේ ඉන්නේ 42ද 45ද ඉන්නවා දැන් ක්ලාස් එකේ. කෙනෙක්වත් දැකලා නැද්ද? මතින කොහොම ටොම් පච ගහන කට්ටිය. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම දැකලා තියෙනවා. අඩු ගන්න මේ S2 කට නෙමෙයි, ඒ කියන්නේ ෆිසිකලි නෙමෙයි, ෆිල්ම් එකකවත් දැකලා තියෙනවා. මම දන්නවා COVID-19 කාලේ මාස 3ක් විතර ගෙදර ඉන්නකොට දවස ගානේ පික්චර් යනවා. මේ පික්චර් එක මේ ආශ්‍රයයක් මම ළඟදී බැලුවා ඔය COVID-19 කාලේ. අපි හැම කෙනෙක්ම බොහොම ආදරෙන් 4-5 පාර බලමු ෆිල්ම් එක. කී දෙනෙක් බලලා තියෙනවද ටයිටැනික් ෆිල්ම් එක? ටයිටැනික් ෆිල්ම් එක බලලා තියෙනවද? දැකලා තියෙනවද? ඔව්ද නැද්ද? ටයිටැනික් ෆිල්ම් එක බලලා තියෙනවද? ඒක ටයිටැනික් ෆිල්ම් එකේ අර සෙලින් ඩියෝනි අනේ නළුව දෙන්නගේ නළුවයි නිලියගේ නම් දැන් මට මතක නැහැ හරියට. රෝසන් ගල්ගේ නම රෝසන් තේකන අර බොයි තව නමක් තිබුණේ. අර ඒගොල්ලෝ අර ෆේමස් සෝං එකක් තියෙන්නේ. හරිම පොපියුලර් සෝං එකක්. සෙලින් ඩියෝන් කියන්නේ අනේ ඒකේ අර අත් දෙක දිග ඇරලා ලස්සන සිංකන් මේ එතන තියෙන්නේ ඒ ෂිප්ස් රේල් එක ගාව තමයි ඒගොල්ලෝ ඉන්නේ. ෂිප් එක රේල් එක කියන්නේ ඒ එජ් එක. හරි. එතකොට මේ බාණ්ඩ මේ හාබර් එකේ ඉඳලා ක්‍රේන් එකේ මේ උස්සලා අපි කියන ඉංග්‍රීසියෙන් අපි කියන්නේ when the goods goes over the ship's rail. When the goods goes over the ship's rail. මේ ෂිප් එකේ රේල් එකේ උඩින් ගියාට පස්සේ මෙන්න මෙතනින් පස්සේ මේ බාණ්ඩවල ඒ අවදානම මාරු වෙනවා විකුණුම් කරුගෙන් ගැනුම් කරුට. විකුණුම් කරුගෙන් ගැනුම් කරුට. එතන දැන් මෙහෙම ගිහිල්ලා බැරි වෙලාවත් මේ හරියේදී ට්‍රේන් එක කඩා වැටුනොත් ඒ බාණ්ඩ ටික එක්ක මූදට එක්ක නැවේ තට්ටුව මතට කඩා වැටුනොත් බාණ්ඩ විනාශ වුණොත් දැන් කාගේද වගකීම? අනොද කට්ටිය මනා ගන්න ගත්තා ආනයන කරුවේ අපනයන කරුවේ. දැන් මේක හරියටම මේක උඩද දුන්නේ, මේක මේ පැත්තද දුන්නේ, මේ පැත්තද දුන්නේ. ඔන්න ප්‍රශ්න. ඉතින් ඒකින්ද 2010 වෙනකන් තිබුණ FOB ඉන්කොටර්ම් එක චේන්ජ් කළා. ඒගොල්ලෝ කිව්වා මේ 2010 දී චේන්ජ් කරලා කිව්වා under FOB මේ බාණ්ඩ කෙලින්ම නැව් තට්ටුව මත පැටවූ පසු මේ නැවේ තට්ටුව මත පැටවුවට පස්සේ තමයි මේ අවදානම විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරු වෙන්නේ කියලා. දැන් තේරුණා නේද? එහෙම අපි අතරේ තිබුණ නැත්නම් මේ වගකීම පිළිබඳ අවබෝධයක් තිබුණ නැත්නම් අපේ මතභේද ඇති වෙනවා. අනේ ඒවට පිළියම් වශයෙන් තමයි මේ ඉන්කොටර්ම්ස් ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේකත් මේ පාරත් එකක් වෙනස් වුණා. මේ පාරත් එකක් වෙනස් වුණා. අපි ඒ ගැන කතා කරන ඉස්සරහට. එතකොට අපි ගන්නවා ප්‍රවාහකය සමග බාණ්ඩ ප්‍රවාහනය සඳහා ගිවිසුම් ගත යුත්තේ කවුරුද? ආනයන කවුද අපනයන කවුද? කවුද මේ නැව බුක් කරන්න ඕනේ? කවුද මේ කැරේජ් එකට පේ කරන්න ඕනේ? රයිට්? කැරේජ් එක. කැරේජ් කියන්නේ මේ ඒ ප්‍රවාහකයට පේ කරන්න ඕනේ කවුද? රයිට්? ප්‍රවාහකයට. ඒ ගාවට කියනවා ආනයන සහ අපනයන බාණ්ඩ නිෂ්කාශනය. කවුද නිෂ්කාශනය කරන්න ඕනේ? කවුද පේ කරන්න ඕනේ? කවුද අපනයන නිෂ්කාශනය කරන්න ඕනේ? කවුද? ඒක කාගේ වගකීමද? ඔය වගකීම් සහ duties, obligations, responsibilities ගැන අපි කතා කරනවා. ඊගාට පාර්ශ්වයන් දෙකක් අතර පිරිවැය සහ අවදානම බෙදියන ආකාරය. දැන් මෙතෙන්දී අපි කියනවා මෙතන මෙයාගේ warehouse එක තියෙනවා. ෆැක්ටරි එක තියෙනවා. ඒ ෆැක්ටරි එකේදී මේ බාණ්ඩ නිෂ්පාදනය කරනකොට කවුද ඒ පිරිවැය කවුද කොස්ට් එක කවුද දරන්න ඕනේ? මේ කොස්ට් එක පිරිවැය කාගේද? සෙලර්ගේද බයර්ගේද?
ඊගොල්ලන්ට මෙතන ඉඳන් මෙතෙන්ට හාබර් එක ආවට බාන්න මේ බුද්ධ බෙන්නම් ගේන්න ඕන. ඒ ගේන්න ඕනකොට කවුද ඒක කරන්න ඕනේ? විකුණුම් කරුද ගෙනුම් කරුද? ඒ බාන්න ප්‍රවාහනය කරන්න ඕනේ. එතන මේ ඒ ලොරිස් වලට ට්‍රක්ස් වලට ගෙවන්න ඕනේ කවුද? තේරුණා නේද? අන්න ඔය ඔක්කොම කතා කරනවා මේ ඉන්කොටර්ම්ස්. ඒත් ඇත්තටම හැබැයි මේක ඉන්කොටර්ම්ස් කියන්නේ විකුණුම් ගිවිසුමක් නෙමෙයි. විකුණුම් ගිවිසුමට පරිබාහිරව ඒකේ තියෙන යම් යම් ගැටලු සහ මතභේදාත්මක තත්ත්වයන් निराකරණය කරන්න තියෙන මිලපද තමයි තියෙන්නේ. right? මේ ඉන්කෝ නියමයන්ගෙන් ආවරණය නොවන්නේ කොහොමද? ඉන්කෝ නියමයන්ගෙන් ආවරණය නොවන්නේ කොහොමද? භාණ්ඩවල අයිතිය කවර කිව්වේද යන්න ආවරණය වෙන්නේ නැහැ. කවුද මේක අයිතිකාරයා කියන එක අපි කතා කරන්නේ නැහැ. ගෙවීම පිළිබඳ සවිස්තර වගකීම. ගෙවීම පිළිබඳ සවිස්තර වගකීම. අපි කියන්නේ මේ ගැනුම් කවර ගෙවන්න ඕන. ඒ වගේම අපනයනය කරද්දී අපනයන නිෂ්කාශනය එහෙම නැත්නම් මේ ඒ රට අභ්‍යන්තරයේ ප්‍රවාහනයට ගෙවන්න ඕන කොහොමද? ඒ ඔක්කොම සම්පූර්ණ විස්තර කියන්නේ මේක DA payment එකක්ද site payment එකක්ද ඒවා අපි කතා කරන්නේ නැහැ. හැබැයි කවුද ගෙවන්න ඕන කියන එක තියෙනවා. ඊගාවට කවදාද කෙසේද සුරකියුම් අදාළ ලේඛන කුමක්ද ඒ වගේ දේවල් අපි කතා කරන්නේ. අන්න එතන පොඩි typographical පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒ ගෙවීම් පිළිබඳ සවිස්තර වගකීම කියලා ඒක වෙන අනිත් එක වෙනම පොයින්ට් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා අරක මං ඩීටේල් කරලා තියෙන එක. කවදාද කෙසේද සුරකියුම් මොනවද සුරකියුම් අදාළ ලේඛන කුමක්ද ඒවා අපි ඒ සවිස්තර වගකීම් අපි ඉන්කොටර්ම් එකේ කියන්නේ නැහැ. ඊගාවට ප්‍රවාහන යාත්‍රාවේ සවිස්තර විස්තරය සහ අවශ්‍යතාව. ප්‍රවාහන යාත්‍රාවේ සවිස්තර විස්තරය. අපි කියනවා it has to be shipped. නවගත කරලා යවන්න ඕන. නවක යවන්න ඕන. හැබැයි එහෙම කිව්වට මොන වගේ නැවද්ද කියලා අපි කියන්නේ නැහැ. ඔය මෙතනින් ළමයි එක්කෙනෙක් ගවත් වයසේ සයිස් එකට වඩා අඩු වයස් තියෙන ඒවා තමයි අපි සාමාන්‍යයෙන් තියන්නේ. අපි ඒක දානවා LC එකට දාන්නේ. LC එකේ කන්ඩිෂන් එකක් දානවා the ships the age of the ship නැවේ වයස age of the ship should be less than 20 years. less than 20 years. ඔය ඇමරිකාවේ ඉඳන් මේ අපි සිංගප්පූරුවට එහෙම නැත්නම් ලංකාවට වගේ වා දුර ගමන් යන ඒවා අපි දාන්නේ අපිට ඕනේ ඒ වගේ හොඳ හයිය හත්තියේ තියෙන ජව සම්පන්න නැව්. එහෙම නැත්නම් අඩු ගන්න ඕගලංග වයසත් කමන්නේ අපේ වයස ආවොත් නම් ඒ නැව් වල ඉන්දියාවේ ඉඳන් ලංකාවට විතරයි පටවන්න පුළුවන්. ඉතින් එහාට ගියොත් නැවගිලෙනවා. right? ඉතින් ඒකින්ද අපි ඒ නැවේ ඒජ් එක ඉතාමත් වැදගත්. හැබැයි ඒක LC එකේ නෑ මේ LC එකේ දාන කන්ඩිෂන් එකක් මිසක් ඉන්කොටර්ම් වල නෑ. right? ඒකට පාලනයෙන් තොර ආපදා පිළිබඳ වගකීම් මෙදීම. force measure කියලා තියෙන්නේ ඔක ඔයගන්ට UCP 600 එක බලනකොට ආටිකල් 30s වල මම හරියටම එක්සැක්ට් ආටිකල් එක මතක නැහැ. ආටිකල් 30s වල තියෙනවා force measure කියලා. අන්න ඒක පොඩ්ඩක් කියවන්න. force measure කියන එක මේ ඊට මම කියන්න ආටිකල් එක Article 36 එක කියවලා බලන්න ඒකේ තියෙනවා. ඒ කියන්නේ අපේ කැමැත්තෙන් තොර ඒවා. අපේ කැමැත්තෙන් තොර අපේ පාලනයෙන් තොර
පිළිබඳ ආපදා පිළිබඳ අපි වාක්‍යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් සුනාමි. සුනාමිය කියන එක අපිට අපේ පාලනයෙන් තොර එකක්. සුනාමි, වෝල්කනෝ ඉරප්ෂන්, මේ ගිනි කඳු මොනවාද උතුරලන්නේ ඉරප්ෂන් එකක් කියලා කියන්නේ. හරි. එතකොට මේ අර විස්තරණය වීමක් වගේ. එතකොට ගම් වතුර, සුළි සුළං වගේ දේවල් අපේ වගකීමෙන් තොරයි. අපි ඒවට කියන්නේ acts of God කියලා. දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි දෙවියන් වහන්සේ කරන ඒවා acts of God. ඒවට අපි කිසිම වගකීමක් ගන්නේ නැහැ. ඒවා ඉන්කොටර්ම්ස් වලින් වෙන්නේ නැහැ. දැන් නව කවුද නව බුක් කරන්න ඕනේ? සෙලර් කියලා අපි දැන් තීරණය වුණා. කවුද පටවන්න ඕනේ? සෙලර්. කවුද ගෙවන්න ඕනේ? ඔක්කොම කරලා ඔන්න දැන් ඉන්ෂුරන්ස් කරලා නැව එනවා. ඇමරිකාවලදී දැන් යනකොට ඇට්ලන්ටික් සාගරයේ හරියේදී බර්මුඩා ට්‍රයැන්ගල් එක හරියේදී ලොකු සුළුසුලකකට නැව අසු වෙනවා. නැව අසු වෙලා නැව විනාශ වෙලා යනවා. නැව විනාශ වෙලා යනවා. හරිද? එතකොට ඒවා ඇවිල්ලා ෆෝස් මේජර් අපේ පාලනයෙන් තොර දේවල්. ඊළඟ ගිවිසුමක් අවසන් කිරීම, termination of a contract. බුන්වත් පාවේ බංකොලොත් වුණොත්, කෙනෙක් බංකොලොත් වුණොත්, අපනයනකරු ආනයනකරු බංකොලොත් වුණොත්, දැන් එහෙම වුණොත් කවුද කරන්න ඕනේ? කවුද ගෙවන්න ඕනේ? ඒ වගේ දේවල් ඉන්කෝ නියමයන්ගේ නැහැ. කෙටියෙන් කියතොත් ඉන්කෝ නියමයන් යනවා සම්පූර්ණ විකිණුම් ගිවිසුමක් නොවන අතර එය හුදෙක් භාණ්ඩ විකිණීම සඳහා ජාත්‍යන්තර පිළිගත් රීතීන් සමූහයක් වේ. right? එතකොට ඊගාවට බලමු ජාත්‍යන්තර වෙළඳාමේදී ඉන්කෝ නියමයන් වැදගත් වන්නේ ඇයි? විවිධ රටවල භාවිතාවන වෙනස් වූ වාණිජ්‍ය සම්ප්‍රදායන් සහ පරිචයන් නිසා මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමට. එකක්. දැන් මේකට මම තව උදාහරණයක් දුන්නොත් මම කියනවා මම තරම් දෙන්නම් කියලා උගන්ට examples 1990 ගණන් වල අපි රැකියාවල් කරනකොට බැංකුවල චයිනාවල චයිනීස්ලා අමුතුම විදියකට තමයි මේ බිස්නස් කරගෙන ආවේ. ඒගොල්ලන්ට ඕන සම්ප්‍රදායවල දාගෙන කරගෙන ආවා. නමුත් ඒක අපිට අනිත් රටවලට මේක ප්‍රශ්නයක් වුණා. එතකොට අපි කෙලින්ම කිව්වා මේ ඉන්කොටර්ම්ස් දාලා මෙන්න මේක මේ විදියට වෙන්න ඕන. එහෙම නැත්නම් උගලන්ට ඕන විදිහට වැඩ වෙනවා නම් අපි බිස්නස් කරන්නේ නැහැ කියලා. අනේ ඊට පස්සේ තමයි ගොඩක් ඔය අපි ඒවා හදාගත්තේ. ඊගාවට ජාත්‍යන්තර වාණිජ්‍ය ගනුදෙනු පිළිබඳ සාකච්ඡා වඩාත් සරල කිරීමට. දැන් බලන්න මේක හරි ලේසියිනේ. අපි ඉන්කොටර්ම් එකේ දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා කවුද ආනයනකරුක වගකීම් අපනයනකරුක වගකීම් ඉගෙන ගත්තට පස්සේ හරි ලේසි. FOB කිව්වට පස්සේ අපි දන්නවා විකුණුම් කරු මොනවද කරන්න ඕනේ, ගෙනුම් කරු මොනවද කරන්න ඕනේ. දිගින් දිගට අපිට යන්න ඕනේ නැහැ. මේක ඩීටේල් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. එක් පාර්ශ්වයන්ගේ බැඳීම සහ වගකීම් පිළිබඳ පොදු අවබෝධය ලබා ගන්න මේ ජාත්‍යන්තර ඉන්කෝ නියමයන් වැදගත් වෙනවා. මම ඉන්කෝ නියමයන් කියලා යන්නේ අර జగත් මිලපද කියන එක මම වැඩි යූස් කරන්නේ නැහැ. මොකද හේතුව දැන් జగත් මිලපද කියන එකත් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. හේතුව ගොඩක් වෙලාවට දැන් ප්‍රශ්නේ එන්නේ මම දැක්ක විදිහට පහුගිය අවුරුදු 7 8 9 දී මාවේ ජගත් මේ ඉන්කෝ නියමයන් කියලා තමයි එන්නේ. ඉන්කොටර්ම්ස්. ඒකින්ද මම ඒකම යූස් කරනවා. ඉන්කෝ නියමයන් පළමුවෙන් ප්‍රකාශයට පත් වුණේ 1936 දී. ඒක මම කිව්වා. ඊළඟ ඉන්කෝ නියමයන් 2020 දී භාවිතයට පත් වුණේ. ඉන්කෝ නියමයන් 2020 ඉන්කොටර්ම්ස් 2020 දැන් තියෙන එක භාවිතයට පත් වුණේ 2020 ජනවාරි 1 වෙනිදා. මේ 2020 කියන්නේ මේක පටන් ගත්තේ කොයි කාලෙද කිව්වේ? පළවෙනි එක 1936 දී. එතකොට මේ 2020 වෙනකොට මේ කියන්නේ 9 වෙනි සංශෝධනය.
හුඟක් වෙලාවට හැම අවුරුදු 10කට සැරයක් වගේ මේක සංශෝධනය වෙනවා. එහිදී ජාත්‍යන්තර වශයෙන් වෙළඳාමේදී භාවිත වෙන මිලපද 11ක් අපි සාකච්ඡා කරනවා. හරි. මෙන්න මේ මිලපද 11. මෙන්න මේවා නම් කටපාඩමෙන් තියෙන්න ඕන. හරි. මේ මිලපද 11. එකක් තමයි අනික මේ තව එකක් තමයි මේ ඉන්කොටර්ම් එකක් මේ ජගත් මිලපද සාමාන්‍යයෙන් අපේ ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරු තුනකින්. ඉංග්‍රීසි කැපිටල් අකුරු තුනක් තමයි හැම එකේම තියෙන්නේ. දැන් බලන්න EXW, FCA, CPT, CIP, DDP, DPU, DAP, FAS, FOB, CFR, CIS. ඉංග්‍රීසි කැපිටල් අකුරු තුනක්. එහෙනම් ඒ විදිහට තමයි අපි මේක ලියන්නේ. ඊගාවට මම කියලා තියෙනවා ඒකේ ඉංග්‍රීසි වචනේ ඊට පස්සේ මම සිංහල වචනේ දීලා දෙනවා. EXW කියන්නේ X work වැඩ බිම සිට. FCA කියන්නේ free carrier ප්‍රවාහක තෙක් වේදන. CPT කියන්නේ carriage paid to ප්‍රවාහන ගාස්තු ගෙව්. CIP කියන්නේ carriage and insurance paid to. DDP කියන්නේ delivered duty paid. DPU කියන්නේ delivered at place unloaded. මෙන්න මේක අලුතෙන් ආපු එකක්. DPU කලින් තිබුණේ නැහැ. DPU කියන එක මේ ඉන්කොටර්ම් 2020 දී ආපු එකක්. වෙනස් කරපු එකක්. හරි කලින් තිබුණේ DAT කියලා. DAT කියන්නේ මේකේ තියෙනවා භාණ්ඩ ගොඩ බෑමෙන් පසු ස්ථානයේදී බාර දෙන්න. අපි මේක බාර දෙන්න ඕනේ භාණ්ඩ ගොඩ බාලා. ගොඩ භාණ්ඩ මේ ප්‍රවාහකයෙන් ගොඩ අපි විකුණුම් කරුගේ ස්ථානයේ ඉඳන් අරන් ගිහිල්ලා ගැනුම් කරුගේ ස්ථානයට ගිහිල්ලා ඒක ගොඩ බාලා ඉවරලා තමයි බාර දෙන්නේ. එතන අපි යම් කිසි විදිහකට අපි මේ කොන්ට්‍රැක්ට් එක දාලා තිබුණොත් දැන් DPU transport එකක් කියලා DPU incoterm කියලා එහෙනම් අපි දන්නවා අපි භාණ්ඩ ටික ට්‍රක් එකේ කරේ ලෝඩ් එකේ කරේ පටවගෙන ඇවිල්ලා බෝඩර් එකත් පන්නලා ඊගාවට භාණ්ඩ ටික බිමට අයගේ වෙයාවුස් එකේ හරි මොනවාරි ස්ථානයේදී ඒ ස්ථානයේ ප්ලේස් එකේද delivered at place unloaded unload කරලා දෙන්න ඕන බට් ටික බාර දෙන්න ඕන delivered at place කියන්නේ ස්ථානයේදී බාර දෙනවා delivered at place unloaded DPU එකයි DAP එකේ තියෙන ලොකුම වෙනස තමයි දෙකම අපි ස්ථානයේදී බාර දෙනවා නමුත් DPU එකේදී අපි බඩු ටික බාලා බාර දෙන්න ඕන DAP එකේදී බඩු බාලා ඕනේ බඩු බාන්න ඕනේ නැහැ ඒ බාන එක ගැනුම් කරුගේ වගකීමක් කරනවා අතෙන්දී බාන එක විකුණුම් කරුගේ වගකීමක් කරනවා දැන් බාන්න වචන දෙකයි DPU DAP දැන් කොච්චර දේවල් අපිට ඒක ඇතුලේ ඉගෙන ගන්න පුළුවන් කොච්චර දේවල් ඒක ඇතුලේ අපිට ඉගෙන ගන්න පුළුවන් ඒ වචන දෙක ඇතුලේ FAS free alongside ship never සමීපයේ තෙක් විදම් සහිත මේකක්ම මම උගන්ට එක්ස්ප්ලේන් කරලා කියනවා දැන්ට කරන්නේ මේ ඉන්කොටර්ම් 11 කටපාඩම් කරලා තියාගන්න එක තමයි FOB free on board CFR cost and freight පිරිවැය සහ ප්‍රවාහන ගාස්තු ගෙව් CIF cost insurance and freight පිරිවැය ප්‍රවාහන ගාස්තු හා රක්ෂණය ගෙව් දැන් මෙතෙන්දී මම ඉංග්‍රීසියෙන් හැම එකක්ම දීලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් තමයි පාඩම් කරන්න ලේසි සිංහලෙන් කළොත් මේක නිකන් ඔයගොල්ලෝ අංජබජල් වෙලා යනවා ඒකෙන් තමයි හොඳම දේ තමයි ඉංග්‍රීසියෙන් අපිට තියාගන්න බලන්න හැම එකම හරි ලේසි FAS free alongside ship නව ගාවටම ගේනවා බඩු ගාන නව ගාවටම ගේනවා right free on board FOB CFR cost and freight පිරිවැස ප්‍රමාණ ගාස්තු ගෙවලා අනික CIF cost insurance freight පිරිවැය ප්‍රමාණ ගාස්තු රක්ෂණය ගෙව right මේ වගේ ඉන්කොටර්ම්ස් 11ක් තියෙනවා ඊගාවට
ප්‍රවාහන විධි ක්‍රම අනුව ජගත් නිලපත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ජගත් නිලපත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඕනෑම ප්‍රවාහන විධි ඕනෑම ප්‍රවාහන ක්‍රමය හෝ බහුවිධ ප්‍රවාහන විධි ක්‍රමවල එකතුවක් සඳහා භාවිතාන ඉන්පුට්ස් 7යි. ඊගාට මුහුදු හා අභ්‍යන්තර ජල මාර්ග වලින් පමණක් ප්‍රවාහනය වෙනවා නම් තව 4යි. 7යි 11යි. දැන් බලමු ඉස්සලාම මම දෙවෙනි එකට යන්නම්. මුහුදු හා අභ්‍යන්තර ජල මාර්ග වලින් පමණක් ප්‍රවාහනය වෙන ඉන්පුට් නියමයන් 4ක් තියෙනවා කියලා. හරිද? දැන් මේක පාඩම් කරනකොට පුළුවන් තරම් මම උගන්වනවා වගේ ඔයගොල්ලෝ පරණ කොල කෑලි මම නම් සාමාන්‍යයෙන් මම තාමත් ගොඩක් වෙලාට අපි වගේ නෙමෙයි ඉතින් උගලන්ට නම් ඕන්තරම් සල්ලි ඇති සල්ලි භාගෙ දින කට්ටිය ඇති ඉතින් ඕන්තරම් කොලේ විසි කරන්න පුළුවන් මම නම් සාමාන්‍යයෙන් මේ තාමත් ඒ පුරුද්ද අපේ තියෙනවා මේ හැම මාසෙම පළවෙනිදා වෙනකොට ගෙදර තියෙන කැලෙන්ඩර්ස් 4ක 5කම කොළගල අපි කඩලා අයින් කරන්න ඕනේ. කඩලා අයින් කළාම ඒවා මම හුඟක් වෙලාට නවලා ලස්සනට මගේ රයිටින් ටේබල් එකේ පැත්තක මම තියලා දෙනවා. මොකද සමහර ඒවා මට ඇඳලා කරලා ලස්සනට මටත් ඒවා තව රීයුස් කරගන්න පුළුවන්. ඩස්බින් එකට යන්න ඉස්සෙල්ලා අනිත් පැත්තට හොඳට අඳින්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මෙන්න මේවා ඇඳලා කරලා පාඩම් කරගන්න. එතකොට මුහුදු හා අභ්‍යන්තර ජල මාර්ග. දැන් අපේ ලංකාවේ ඉඳන් ඉන්දියාවට බාණ්ඩ යන්නේ අපි තුමු නැව්වලින් යනවා නම් කොහොමද යන්නේ? මුහුදු මාර්ගයෙන් යන්නේ ක්‍රම දෙකකට බෑනවා. ඕනෑම ප්‍රවාහන ක්‍රමයකට ප්ලේන් එක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුහුදු මාර්ගයෙන් යන්නත් පුළුවන්. ලෝරි වලින් යන්න පුළුවන්ද? ලංකාවෙන් ඉඳන් ඉන්දියාවට? ලෝරි ට්‍රක් වලින් යන්න පුළුවන්ද? කියන්නේ ලංකාවේ ඉඳන් ඉන්දියාවට බඩු යවනකොට ලෝරි වලින් ට්‍රක් වලින් යවන්න පුළුවන්ද? යන්න බෑ. සර්. යවන්න බෑ. හරිද? අපි හිතමු ජර්මනියෙන් ඉඳන් බෙල්ජියමට භාණ්ඩ ප්‍රවාහනය කරනවා. අපිට පුළුවන් ද ලොරි වලින් ට්‍රක් වලින් කරන්න? දැන් බලනවා බෙල්ජියම කොහෙද තියෙන ජර්මනිය කොහෙද තියෙන කියලා. මාත් ඕන නැති ප්‍රශ්න අහනවා. බෙල්ජියමයි ජර්මනියයි අපි කොහෙද කියලා දැනගන්න ඕන. යුරෝපීය රටවල්. ඒතර ඒවා අපි කියන කොන්ටිනෙන්ටල් කියලා කියන්නේ ඒ කියන්නේ මේ එකටම තියෙන රටවල් ටික. එක රටකින් තව රටකට අපිට යන්න පුළුවන්. ලෝරි වලින් ට්‍රක් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. හරිද? ඒක මුහුදු මාර්ගයට එන්නේ. අරක තියෙන්නේ FAS 3 on board CFR CIF කියන අතර එන්නේ මුහුදු හා අභ්‍යන්තර ජල මාර්ගය. මුහුදු හා අභ්‍යන්තර ජල මාර්ගය කියන්නේ. දැන් ගොඩාක් රටවල අපේ ලංකාවේ නම් නැහැ. අපේ ලංකාවේ දිනු කරන්න පුළුවන් ඒවා දිනු කරන්නේත් නැහැ. අපි ඒවා අභාවයටම කියලා වත්තල පැත්තේ හැඳල පැත්තේ තියෙන ඕලන්දෑල හලාවතට එනකන් ලේසින් ट्रांसपोर्टेशन යන්න පුළුවන් දේවල් ඒවා අපි කරන්නේ නැහැ. නමුත් වෙන රටවල සුවස් කැනල් එක ඉන්දියාවේ සමහර ගංගා නදියේ භාණ්ඩ ප්‍රවාහනය වෙන ලොකුවට ඊට පස්සේ යුප්‍රටිස් ටයිග්‍රීස් ඒ වගේ මේවා තියෙනවා ට්‍රාන්සේෂන් නදිය තියෙනවා වගේ ඒවා ලොකු නැව් වගේ යනවා සේන් නදියේ ලොකු නැව් යනවා ඒවා අභ්‍යන්තර ජල මාර්ගය. ඒවට බලපාන ඒවා තමයි
මේවා. දැන් බලන්න මේ මම ඉංග්‍රීසියෙන් කියුවේ එකයි a face කියන්නේ free alongside ship. free alongside ship නම් ship එක ළඟට. එහෙනම් ඒක අනිවාර්යයෙන් වෙන්න ඕනේ මුහුදු අභ්‍යන්තර ජල මාර්ග වලින්. මොකද බාණ්ඩ යන්නේ ඒකෙන්. FOB free on board. එදෙක. CFR cost and freight අනික CIF. ඊගවට ඕනෑම ප්‍රමාණ විදියක් හෝ බහුවිධ ප්‍රමාණ විධ ක්‍රමයන් එකතුවක් කියලා කියන්නේ අපි වෙන්න පුළුවන් ට්‍රක් වෙන්න පුළුවන් ට්‍රක් එක නේ ඊට පස්සේ වෙන්න පුළුවන් ෂිප් එකක වෙන්න පුළුවන් එයාක්‍රාෆ්ට් එකක් වෙන්න පුළුවන් ඕනෑම එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ දෙක එකතු වෙන්න පුළුවන් ට්‍රක් ඇන්ඩ් ෂිප් මේ දෙක එකතු කරලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් ගන්න අපි හිතමු උගලා අහලා ඇති මේ යුරෝපයේ මැද තියෙනවා කැස්පියන් මුහුද. කැස්පියන් මුහුද මේ පැත්තේ තියෙනවා රෂ්‍යා ඒ වගේ ඊස්ටර්න් බ්ලොක් එක තියෙනවා. මේ පැත්තේ වෙස්ටර්න් බ්ලොක් එක තියෙනවා. ඒතර අපිට ඕනනම් මේ පැත්තට එනකොට මේ ට්‍රක් එක ගිහින් පුළුවන් මෙතනට. ඒ රටේ නම් මෙතන ට්‍රක් එක එතන මේ පොඩ්ඩ ට්‍රක් එකකින් යනවා. ඇවිල්ලා ඊගාට මේ ටික අපි ෂිප් එකකින් එන්න පුළුවන් කැස්පියන් මුහුද හරහා. නැත්නම් මේක එන්න ඕනේ මේම රවුමක් ගන්න ඕන. එම ගන්න නැත්නම් මේ කැස්පියන් මුහුද හරහාට එනවා. එතන මේකට එක ට්‍රාන්ස්පෝර්ට් එකක්. මේකට තව ට්‍රාන්ස්පෝර්ට් එකක්. ඊට පස්සේ අයිසර ට්‍රක් එකකින් ගේනවා ළඟම තියෙන වරායට. ඒ වරායෙන් ෂිප් කරනවා ලංකාවට. ශ්‍රී ලංකාවට යනවා. ඉතින් අයි ෂිප් එකකින් මේක ට්‍රක් එක මේක ෂිප් එක ඊළඟට මේක ට්‍රක් එක මේක ආපහු ෂිප් එක. බහුවිධ ප්‍රවාහන විධික්‍රම. එතකොට ඒවට බලපාන නියමයන් 7යි X-work, FCA, CBT, CAP, DAP, DPU සහ DDP. right? මේවා ඉතාමත් වැදගත්. ඔයගොල්ලෝ හොඳට කල්පනාවෙන් හොඳට ඔළුවට අරගෙන පාඩම් කරලා ගන්න. දැන් මේකේ අනිත් එකට මම යන්නේ නැහැ දැන්. මොකද දැන් යන්නේ නැත්තේ ඒක මට එක්ස්ප්ලেইন කරන්න ඕන. ඉන්කටර්ම්ස් 2020 හඳුන්වා දී දෙන වෙනස්කම් මට හිතෙනවා සෑහෙන ෂුවර් එකක් තියෙනවා මේ පාර සමහර එන්න පුළුවන් ප්‍රශ්නයක් මේ පාර නෙවෙයි හඳුන්වලා දුන්නේ නව වෙනස්කම්. ඒතර මේකින්ද තමයි මම මේක ඇඩ් කරලා ගත්තේ. ඔයගන් බැරි වෙලාවත් ආවොත් උත්තරේ ලියාගන්න පහසු වෙන්න. හරිද? එච්චර කාල අවුරුදු 10ක් තිස්සේ ආපු මේක වෙනස් වුණා 2020 දී. ඒතර ඔයගලගෙන් අහන්න පුළුවන් මොනවද මේ අලුත් වෙනස්කම්? හරි? දැන් මේවා කියවන්න. දැන් නෝට් එක තියෙනවා ඔයගොල්ලෝ ගාව. ලබන පාර ක්ලාස් එකේදී අපි මේක සාකච්ඡා කරමු. මම ඉවර කරගන්න බලන්න ලබන පාර. නමුත් මේකට හේතු වෙන්නේ දැන් ඔයගොල්ලන් මට මෙච්චර විස්තර කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ කවුරුකත් මෙච්චර විස්තර කරනවා කියලා. නමුත් මම විස්තර කරන්නේ ඔයගොල්ලොත් එක්ක මේ අලුත් ඒරියාස් හින්දා මේ වගේ එක්ස්ප්ලেইন කරලා ගියාම. හරි. එහෙම නැත්නම් මම විස්තර කරනවා වැඩි වගේ ඔයගොල්ලන්ට තේරෙනවද? නැහැ සර්. මේ ගන්නට හොඳයි. ඔව්. ඔව්. මේ ගන්න හොඳයි. තව එකක් තියෙනවා පුතේ මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මම අද ක්ලාස් එකේ මේ ඔයගොල්ලෝ මාක් කරගන්න මට අනිත් දවසේ මටත් කියන්න කොතනද අපි නැවතුනේ කියලා ඔද ඇවිල්ලා කතරද මාක් කරගෙන අපි කරමු. මේ පාර අපි virtual class එකේදී අපි එක තැනක හිර වෙනවා.
මම ඒක කතා කළා අපේ කලබලකාරීත්වයත් එක්ක. මොකද මගේ ප්‍රධානම පරමාර්ථය එක්සෑම් එක ඔයගොල්ලන්ව පාස් කරවන්න. ඔයගොල්ලන් එක්සෑම් එකේදී පාස් කරනවා නම් අනිවාර්යයෙන්ම එන දැන් ඉන්කටර්ම් එක එනවමයි. එතකොට පළවෙනි ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්නේ එනවමයි. හරිද? ඒකෙදි ගොඩක් ඒරියාස් කවර් වෙනවා. ඊට අමතරව ෂුවර් එකටම අනිවාර්යයෙන්ම හැමදාම එන එකක් තමයි ෆොරන් එක්ස්චේන්ජ් ගානක් එනවා. ඊගාවට ෆැසිලිටි ස්ටම්ප් එකක් එනවා. කොහොමද අපි ණය පහසුකම් ලබා දෙන්නේ කියන එක. ණය පහසුකම් අපි හදන්නේ කොහොමද කියන එක. ඒ දෙක නම් ටිකක් අමාරුයි, ටිකක් නෙමෙයි සෑහෙන්න අමාරුයි. virtual class එකකින් උගන්වන්න. මම ළඟට ඇවිල්ලා ළමයි එක එක්කෙනාගේ මොනවා දිහා බල බල ඕගොල්ලන්ට ගණන් දීලා උගලත් එක්ක වාඩි වෙලා ගණන් කරන්න වෙනවා. ඉතින් මම හිතනවා අපේ COVID-19 දෙවෙනි රැල්ලක් ආවේ නැත්නම් අපි යම් ක්‍රමක්‍රමෙන් යථා තත්ත්වයටපත් වෙනවා. පත් වුණාට පස්සේ මම ඒ ක්ලාස් එක මම බලාපොරොත්තු වෙනවා අපි ඡන්දෙත් තියන්න පුළුවන් නම් අගෝස්තු වල එහෙම අපි අගෝස්තු මේ ජුලයි අගෝස්තු මැද හරිය වගේ අර ක්ලාස් එකක් එනකොට ඒ සබ්ජෙක්ට් එක එනකොට අපිට ක්ලාස් දෙකක් විතර වගේ පුළුවන් කට්ටියට මෙහෙට එන්න පුළුවන්. අපිට මීටරේ දුරින් ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන්. පුළුවන් කට්ටියට. එහෙම නැත්නම් ඔය යාපනයේ අනුරාධපුරයේ තිරුකුණාමලයේ ඉන්න කට්ටියට එන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආපෝසරයක් අපිට මේ virtual classes ගිහිල්ලා ආයිත් අනිත් ගාන කරනකොටත් අපිට ආපෝසරයක් උගන්වන්න දෙන්න පුළුවන් නම් කීප එනම් 30 40ට 50ට හරි මට පර්සනලි උදව් කරන්න පුළුවන්. right? ඒක ඔයගොල්ලෝ බලන්න. අපි දැම්ම නෙවෙයි තාම අපි මූද හත්ගව්වක් තියාගෙන මේ කතා කරන්නේ. නමුත් මම බැලුවේ දීලා තිබ්බොත් ඔයාලට පුළුවන් නේද එන්නේ එහෙම වුණොත්. මොකද ඔයගොල්ලන්ගේ අයිඩියා එක එන්නම් බැරිද? හා? එන්නම එන්න මේක අනිවාර්ය නෑ. කැමති කෙනෙක්ට එන්න පුළුවන්. කැමති කෙනෙක්ට ඇවිල්ලා එතන අපිට මට ඒ ළමයි එක්ක ටිකක් ඉන්ටරැක්ෂන් එක වැඩියෙන් දීලා කරගන්න පුළුවන්. හරි අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියන එක. right. දැන්ට මම අදට නවත්තනවා. අපි ඊගාව සුමානේ මෙතන ඉඳන් කරගෙන යන්න. අයිසරක් මම කියනවා මේ හැමදාමත් කියන එක මේ UCP 600 එකයි URC 500 එකයි කියවන්න. ඊට අමතරව ඉන්කටර්ම්ස් මේ වෙනකන් කරපු ටික හොඳට බලලා පාඩම් කරන්න. ඊගාවට එන්න තියෙන ටිකක් දැන් ඔයගොල්ලෝ ගාව නෝට් එක තියෙන හින්දා බලන්න. හරි